තෙරුවන් සරණයි. අපිට මේ සිත ගැන කතා කරන්න ගොඩාක් දේ. සිත අවබෝධ කරගන්න, සිත හොඳින් දැක ගන්න. සිත හැදෙන හැටි දැක්කහම ඇත්තට මේ මොන මායාවක්ද කියලා ඕනම කෙනෙකුට ඒ සත්‍යතාවය දකිනකොට ඒකට ඇලීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේ සිතට ඇලෙන්න හේතු නැහැ. මේ සිත කියන්නේ ඇත්තටම මායාවක්. මා රූපමංච විඥානං. විඥානය කියන්නේ සිත නම් විඥානය කියන්නේ බුදුන් වහන්සේම හොවා දක්වන මායාවක් බව. රූපේ පේන පින්ඩපන් කියනකොට පෙන පිටක් වගේ ඇති වෙලා නැති වෙනවා. ඒ තියෙන්නේ අනිත්‍ය ස්වභාවයමයි. මේ අනිත්‍ය ස්වභාවයම තමයි ලෝකේ ඇතිවීමටත් හේතු වෙන්නේ නැතිවීමමයි. මේක හරි පුදුම කතාවක්. මේක ඔබට හරියට පේනවා නම් කොන් දෙකක නූල් බෝලක ඔය පාංකඩ වලින් හදපු රෙදි වලින් හදපු කොන් දෙකක බෝල දෙකක් ගැට ගහලා අර ගිනි කෙලි කරකවන අය දෙපැත්තට ගිනි තියලා මේ කරකවන ගිනි බෝල දෙක මේ කැරකෙනකොට ගිනි වලල්ලක් පේනවා. ඇත්තටම ගිනි වලල්ලක් කොහෙවත් නැහැ නේද? ඇත්තටම තියෙන්නේ නූලක ගැට ගහපු ගිනි බෝල දෙකක් නේද? නමුත් ඒක දකින්න නම් මහා නුවණක් ඕනි. මේ ගිනි වලල්ල කැරකෙනකොට හැමෝටම පේන්නේ ගිනි වලල්ලක්. ගිනි බෝල දෙක කැරකෙනකොට හැමෝටම පේන්නේ ගිනි වලල්ලක්. හැබැයි මේ ගිනි වලල්ල හැදෙන්නේ නම් මේ ඇති වෙන නැති වෙන ඇති වෙන නැති වෙන ඇති වෙන නැති වෙන චක්‍රයක්. මේ බෝලේ එනකොට අර බෝලේ යනවා, ඒ බෝලේ එනකොට මෙහි බෝලේ යනවා. මේ ගිනි බෝල කරකවනකොට ඒ වගේ චක්‍රයකට කැරකෙනවා. එතකොට මොකද සිද්ධ වෙන්නේ? අපිට වලල්ලක් පේනවා. මේ සංඛාරා කියන්නේ ගිනි වලල්ලමයි. එහෙම දෙයක් කොහෙවත් නැහැ. නමුත් අපිට එහෙම එකක් මැවෙනවා. ඒ මැවීමමයි සංඛාර. මෙන්න මේ අභ්‍යන්තර බාහිර මෙන්න මේ අන්ත දෙක හොඳට දැක ගන්න ඕනේ. අභ්‍යන්තර බාහිර එකට එකතු වී පෙනෙන මේ මායා වලල්ල අපි රූප කියලා කියන්නේ. රූප ලෙස ගැනීම තුළ දෙයක් හැටි ගැනීම තුළ ඒ සිතේම හැදුණු දෙයකට ඒ හිමකරු ලෙස මේ දෙයක් තියෙනවා. එහෙනම් ඒ දේ එළිය නම් ඒක පේන්නේ මෙතන කවුද ඉන්නේ? මම ඉන්නවා. එතනත් මෙතනත් කොන් දෙකක් නිසා අපිට පුජ්‍යලයක් හම්බෙලා ඉන්නවා. අද අපි ජීවත් වෙනවා පුජ්‍යලයක් තුළ. නමුත් එහෙම දෙයක් මේ ලෝකේ නැහැ. නමුත් ඒක අපි එහෙම කිව්වට ඇයි මේ අල්ලන්නේ, මේ දැනෙන්නේ, මේ සුවඳ එන්නේ, මේ ගඳ එන්නේ, මේ බලන්න මේ තද ගතිය මේ එන්නේ, මේ පේන්නේ මේ පාට. මෙන්න මේ තමයි ගිනි වලල්ල. මේ තමයි වලල්ල. මොනවද මේ වලල්ල? වලලු එකක් නෙමේ වලලු 6ක් තියෙනවා. මොනවද මේ වලලු අය? සලායතන. මොනවද සලායතන? එක වලල්ලක් රූප පාට. එහෙම නැත්නම් ආලෝකය කියන්න පුළුවන්. ධම්ම චක්කුසේ නිසා චක්කු විඥානයේ නිසා හටගන්න වලල්ලක් තියෙනවා. ඒකෙන් අපිට හැඩතල මැවෙනවා. රූප පේනවා. අනිත් වලල්ල සද්දේ. මේ අපිට තියෙන ප්‍රසාද මේ අපේ මේ තියෙනවනේ ඇට සැකිල්ල. මේ තියෙනවනේ අපිට මේ සැකිල්ලක්. මේ සැකිල්ල ඇතුලේ තියෙනවා සංවේදී ආයතන 6ක්. එකක් තමයි රූප, අනිත් එක ශබ්ද, අනිත් එක ගන්ධ, අනිත් එක රස, අනිත් එක පහස, අනිත් එක සිතුවිලි. දැන් මේ වලල්ල කැරගෙනකොට අපි ඇත්තටම අසරණ වෙනවා. මේකේ තියෙන මැවුම් මේකේ තියෙන අර මැජික් වලල්ලක් වගේ. එක පැත්තකින් සද්ද කැරගෙනවා. අපේ ප්‍රසාද වෙනවා. මේ සැකිල්ල ඇතුලේ තියෙන මේ ශබ්දයට සංවේදී ඒ ගැජට් එක නිසා මේක ඇතුලේ ඒ ප්‍රසාදේ ශබ්දයට එන උද්දීපනය නිසා අපි ශබ්ද වලල්ලක අතරමං වෙනවා. ඒක විවිධාකාර සම්මුති ප්‍රඥප්ති හැඩතල තියෙන ශබ්ද වලල්ලක් තියෙනවා. අපිට එන ශබ්ද වලට අපි නම් දෙනවා. අපි කියනවා ඒක කපුටගේ සද්දේ, ඒක බල්ලගේ සද්දේ, ඒක ඇවිල්ලා බම්බරේක සද්දයක්, ඒක ඇවිල්ලා මේ වතුරේ සද්දේ, මේක මේ හැම සද්දෙට මොකද්ද මේ රූපයක් තියෙන්නේ. අපිට බාහිර අපි හදාගත්ත මේ රූප සංඥාව මැවෙන්නේ කොහොමද? එතනටයි මේ බලන්නේ. සද්ද වලල්ලකින් අපිට සද්ද පෙන්වනවා. රූප වලල්ලකින් අපිට රූප පෙන්වනවා.
එතකොට අපි ඇසක් හදාගෙන බලනවා. ඇස කියන්නේ මේ මස් ඇහැට නෙමෙයි. ඒක කැමරාවක්. නමුත් මේ මස් ඇහැ ගන්න ෆොටෝ එකයි ඇස කියන්නේ. ෆොටෝ එක මේ මොහොතේම ගහන එකක්. ෆොටෝ එක හැම මොහොතෙම ගහන ෆොටෝ එකක්. ෆොටෝ ගොඩාක් ගහලා අපි පේලියට තියලා අර පොතක් පිටු පෙරලනකොට අපි පොඩි කාලේ දුවන ළමයෙක් දැක්කා. දුවන ළමයේගේ පින්තූරයක් අපි අඳිනවා පිටු 120ක 80ක පොතක දිගටම. ඇඳලා ওই පොතේ පිටු පෙරලනවා. පෙරනකොට මෙන්න ළමයා දුවනවා පේනවා. මෙන්න මේ වගේ අපි මේ ඇහැ කියන කැමරාවෙන් ගන්න ෆොටෝ. මේ ෆොටෝ එක තමයි අපි මේ කතා කරන රූප සංඥා. එහෙනම් මේ ෆොටෝ එක ගහනවා කියන්නේ ඒක තමයි ඇස කියන්නේ. ඇස කියන්නේ මේ මොහොතේ ගහන ෆොටෝ එක. ඒ මොහොතේ ගහන්නේ. කලින් තියෙන එකක් නෙමෙයි. මේ දැන් ඔබ ගහන ෆොටෝ පේලිය. ගහන වීඩියෝ එකක් හැදෙන්නෙත් එහෙමයි. වීඩියෝ එකක් හැදෙන්නේ ෆොටෝ ටික පේලියට පෙරලී යනකොට පේනවා වැඩ කරනවා. ආත්මීය ස්වභාවයක් පේනවා. මෙන්න මේ ආත්මීය ස්වභාවයක මේ පණ තියෙන රූපයක් අපිට පේනවා. අපිට පණ තියෙන රූපයක් පණ තියෙන ශබ්දයක් එනවා. ඒ වගේම තමයි අපිට මේ පණ තියෙන මේ තව ඒවා තියෙනවා. අපිට ගඳක් එනවා. අපිට සුවඳක් එනවා. අපිට රසක් එනවා. ඒ විතරක් නෙමෙයි අපිට අපේ කයට ස්පර්ශ වුණොත් අපිට තද ගතිය දැනෙනවා. අපිට සීතල දැනෙනවා. උණුසුම දැනෙනවා. අපිට අල්ලලා බලන්න පුළුවන්. අද අපිට ඉස්සරහා තියෙන දේ අල්ලන්න පුළුවන්. අපිට ඒ ඉස්සරහා තියෙන දේ පේනවා. අපිට ඒකේ තියෙන සද්දය එනවා. අපිට ඉස්සරහා දේවල් නැහැ කියන්න බෑ. අද අපි ගොඩක් අසරණ වෙනවා. ඇයි ඒ? අපිට ලෝකයක් තියෙන හම්බ වෙලා. හැබැයි මේ ලෝකේ බොරුවක් කියන එක මේ එක එක වෙන් කළා ගත්තොත් තමයි දැනෙන්නේ. අර ගිනි වලල්ලේ ගිනි බෝල දෙක කැරකෙන එක තියෙනකොට පේන්නේ නැහැ. මේක නවත්තුවොත් ඒ ගිනි බෝල දෙක පේන ගන්නවා. ගිනි බෝල දෙක පේන ගත්තාම වලල්ලක් නැති බව පේන ගන්නවා. තියෙන ගිනි බෝලයක් කියලා පේන ගන්නවා. ඒ තාක් අපි රැවටෙනවා වලල්ලට. මෙන්න මේ වගේ රූප සම්පත ගන්ධ රස පහස කියන මේ ආයතන හයෙන් හැදෙන මෙන්න මේ උද්දීපන මේ කියන්නේ අර ආලෝකයට කණ්ණාඩිය අර ස්පාක් වෙන්නේ අර ලොකු මේ ප්‍රතිබිම්බයක් හැදෙන ස්පාක් එකක් වෙන්නේ මෙන්න මේ වගේ අපිට ආලෝකයට ස්පාක් වෙනවා වගේ අපිට ප්‍රසාද වෙනවා අත්‍තරම කියනවා චූන් වෙනවා වගේ අපේ මේ සැකිල්ල තනිකර හැම මොහොතෙම චූන් වෙවි තියෙනවා ඒක සද්දෙන් රූපෙන් රසෙන් ගන්ධෙන් පහසෙන් මේක චූන් වෙනවා ආයතන හයයි දැන් මේක කාටවත් ඊපස්සේ නැහැ කියා ගන්න බෑ මේකට අනිවාර්යයෙන්ම අහු වෙනවා අනිවාර්යයෙන්ම රැවටෙනවා පුහුදුන් මනසේ ස්වභාවය ඒකමයි සත්‍ය නොදන්න තාක් ඒ අවිද්‍යාව ඝන අන්ධකාරයේ ස්වභාවය ඒකම හැබැයි මේ හිත හැදෙන්නේ මේක හොඳින් දකින්න ඕනේ මෙන්න මේ ගිනි වලල්ල නවත්තනවා වගේ තමයි සමතේ වඩනවා කියන්නේ යමෙක් සමතේ වඩනවා නම් ඒ සමතේ තියෙන වටිනාකම ඔහු දැනගෙන ඉන්න ඕනේ. සමත විපස්සනා යුගන්ධන් විදියට මේ නිවන් මඟ කටයුතු කරන්නේ කොහොමද මේක වෙන්නේ කොහොමද? උපමා විදිහට අපි මේ කතා කරන්නේ. උපමේ තමන්ගේ හිතයි. තමන්ගේ හිතේ ස්වභාවය අඳුන ගන්නයි මේ උපමා ඉදිරිපත් කරන්නේ. හැබැයි දැන් සමතේ වඩන කෙනා ගිනි වලල්ල අර වේගය අඩු වෙනකොට කැරකෙන ගිනි බෝලේ පේන්න ගන්නවා. මෙන්න මේ වගේ මේ සිතුවිලි වල වේගය අඩු වෙන සමතේදී එක අරමුණක් හිත තියාගෙන ඒකටම හිත තියාගත්තොත් හිත විසිරෙන්නේ නැහැ. සිතුවිලි ගොඩාක් එන්නේ නැහැ. සිතුවිලි එක සිතකට හැම මොහොතම සීමා වෙනවා. එතකොට අපිට ලේසි මේ පැනේ විසඳ ගන්න. මේ ප්‍රශ්නේ විසඳ ගන්න. අන්න ඒක නිසායි අපි සමතේ වඩන්නේ. සමතේ වැඩිම තුළ අපි බලාපොරොත්තු වෙන්නේ අපේ සිත විනිවිද දැකීමයි. විදර්ශනා ඥානයට අවශ්‍ය කරන ඒ සමාධි සිත කියන්නේ ඕකටයි. සමාධිය කියලා 아무ත එකක් නැහැ. සමාධිය කියන්නේ මේ හිත දැකීමට අවශ්‍ය කරන සාධකයක්. සමාධිය කියන්නේ නිවන නෙමෙයි. සමතේ වැඩුවා කියලා නිවන් දකින්නේ. නමුත් ගිනි බෝල දෙක පේනවා. මේ දෙක දැක්කොත් ඔබට ඒ විදර්ශනා ඥානෙ පහළ වෙනවා. ඒ විදර්ශනා ඥානෙ පහළ වුණොත් ඔබට මේ සිත බොරුවක් කියලා තේරෙනවා. සිතේ මායාව අවබෝධ වෙනවා. සිතේ මායාව අවබෝධ වුණොත් මේ ශුන්‍යතාවය තේරෙනවා. ශුන්‍යතාවය කියන්නේ හිස් වලල්ලක් නැහැ. ගිනි වලල්ලක් නැහැ. ගිනි බෝලයක් තියෙන. මේ වගේ මේ සිතේ හැදෙන හැම දෙයක්ම අපි මේ හිතන් ඉන්න මේ බාහිර තියනවා කියලා හිතන් ඉන්න එක දෙයක්වත් නැහැ. ඒ ඔක්කොම ප්‍රඥප්ති සම්මුති හිතින් හදාගෙන තියෙන. බාහිර තියෙන හතරමහා භූතරියක් විතරයි. ඒ විදිහේ උපමාවක් ගමු. නමුත් එහෙම දෙයක්වත් නැහැ. ඇත්තටම ඒ ශුන්‍යත්වයේ දකින්න බෑ. ඒ ශුන්‍යත්වයේ දකින්න එක ලේසි නෑ.
නවීන නූතන විද්‍යාඥයෝ හදුව කැමරා එක එක පීචස් දාලා ගැහුවා හැම බාහිර පේන දේවල් වලම පින්තූර. අවසානයේ මොවුන් දිනු කරා මේ කැමරා ලෙන්ස් කාච. අවසානයේදී මොවුන් ගැහුවා කැමරාවේ ගත්ත ෆොටෝ එකේ එළිය මුකුත් පේන්නේ නැහැ. ඇයි අර තියෙන සේරම ඔක්කොම අර දිනු කරන්න විනිවිද යන ස්වභාවය ආවා. අන්තිමටම ගැහුවා කැමරාව එළිය ඇටසැකිල්ලක් පේනවා මිනිහෙක්ගේ. කැමරාවට කොහොමද ඇටසැකිල්ලක් පේන්නේ? මේ ඇහැ බාලයි. මේ හැට එච්චර දියුණු පෙනීමක් නැහැ. නමුත් අර දියුණු කළා හදපු කැමරාවේ ඊට වැඩිය දියුණු පෙනීමක් තිබ්බා. හැම ධාතුවකම හිස් තැන් තියෙනවා. අපි එහෙම ශරීරය ගත්තත්, පස් කෑල්ලක් ගත්තත්, මෙතන දිරච්ච කෝටු කෑල්ලක් ගත්තත් ඕනම පදාර්ථයක හිස් ස්වභාවයක් මැද්දේ තියෙන. මහා හිස් කොටක් තියෙනවා. මෙන්න මේ අස්සෙන් යනවා විනිවිද. දැකලා මේකේ සම්පූර්ණ ෆොටෝ එක ගත්තාම ඇට සැකිල්ල පවා පේනවා. අවසානයේ ඇට සැකිල්ලක් පේන්නෙත් නැහැ. ගත්ත ෆොටෝ එකේ කිසි දෙයක් නැහැ. අන්තිමට මේ කැමරාවෙන් වැඩක් නැහැ. ඇයි ඒ කැමරාව තමයි දියුණුම කැමරාව. නමුත් ගන්න ෆොටෝ එකේ මුකුත් නැහැ. මෙන්න විද්‍යාවේ දියුණුවේ අවසානයේ ශුන්‍යතාවයේ තියෙන්නේ. අන්තිමටම චින්තාමය ඥානයක් විතරයි මුළු ලෝකෙම තියෙන්නේ කියලා ওই විද්‍යාඥයෝ ප්‍රකාශ කරා. ඒක තමයි ඇත්ත. ඒක තමයි ඇත්ත. මේ ලෝකයේ එළිය අපිට පේන තේරම මායාවක්. නමුත් චින්තාමය ඥානකින් තමයි මේක අවබෝධ වෙන්නේ. මේක තමයි බුදුදහමේ න්‍යාය. බුදුදහමේ හරය. ටිකක් ගැඹුරුයි. එකපාර කිව්වට තේරෙන්නේ නැහැ. ඒ නිසා මේක ලිහලා බලන්න වෙනවා. මල්ලේ මොනවද තියෙන්නේ කියලා ලිහලා බැලුවොත් පේනවා වගේ කතාවක් මේකේ තියෙනවා. අර ගිනි වලල්ල පොඩ්ඩක් වේගය අඩු කරලා බලනවා වගේ වැඩක් මේ හිත ලිහනවා කියන එක. ඒ සඳහා තමයි සතර සතිපට්ඨානෙ තියෙන්නේ. සතර සතිපට්ඨානෙ තුල තියෙන්නේ ඔය රූපේ, කායානුපස්සනාව, වේදනානුපස්සනාව. මේ වේදනාවල් කියලා අපිට දැනෙන දේවල් මොනවද? රූපේ කය කියලා කියන්නේ අපිට මේ පේන අහුවෙන දේවල් මොනවද? ඒ වගේම තමයි මේ සිතෙන් මේක හැදෙන්නේ. එහෙනම් සිත කොහොමද හැදෙන්නේ? ධම්මානුපස්සනාව මේ සේරගෙම කතාව. එකට බලන්න ඕනේ. ඉතින් ස්කන්ධේ උදේවැය දකින්න කියන්නේ ආරකාන්ත සීලය කියන්නේ භික්ෂුවට පනවලා තියෙන පටිසෝතගාමී ප්‍රතිපදාව තුළ අනුසෝතේ යන විදියට ගයේ අර දණ්ඩ දියට වැඩෙන විදියට ගලාගෙන යනවා නෙමෙයි. සත්‍ය දකින්නවා. හිතට පේන දේ හරි කියලා ගන්නව නෙමෙයි. ඒකේ සත්‍ය දකින්න එක. එයයි ධර්මතාවය. ඒ අවබෝධ කරගන්න ඕනේ. දැන් ඔබ දන්නවා සමතේ වඩන්නේ ඇයි? මේ සිතම අවබෝධ කරගන්න. සමාධියට කියලා ලොකු දෙයක් ඔලුවට ගන්න එපා. සමාධිය කියලා කියන්නේ මහ ලොකු දෙයක් නෙමෙයි, නිවන නෙමෙයි. සමාධිය කියන්නේ අර සිතේ වේගය අඩු කරාම හොඳට දකින්න පුළුවන්කම. ඒක විපස්සනාවට යොමු වෙන්නේ. විපස්සනාව කියන්නේ මේක දැකීමයි. මේ සිත දැකීමයි. ඒ සිත ඔබේ සිත මේ මොහොතේ සිත දකින්න. ඒ විදර්ශනාවයි. විපස්සනාවයි විදර්ශනාවයි කියන්නේ එකක් නෙමෙයි දෙකක්. විදර්ශනා කියන්නේ ඔය දකින්න සිත විනිවිදව විදගෙන යන ඒ සත්‍ය දකින්න එකයි. ඒක සත්‍ය ඥානෙ. දර්ශන සමාපත්තියයි විදර්ශනාවට අවශ්‍ය වෙන්නේ. ඒක තියෙන්න ඕනේ. ඒ සත්‍ය දකින්න ඕනේ. දර්ශන ඥානෙ තියෙන්න ඕනේ. ඉතින් අපි දර්ශනයේ කොටසදී ඒව පැහැදිලි කරා. මේක මායාවක්, ප්‍රතිබිම්බයක් හිතින් හදාගන්නේ. ඒ එළිය දෙයක් නෙමෙයි. අපි ඒවා ඒ විදිහටම දර්ශනය හැදෙන්නට කිව්වා. දැන් අපි කතා කරන්නේ මේ අනිත්‍ය නිසා නিত্য වෙලා පේනවා. අනිත්‍ය වීමමයි දෙයක් ඇති වෙන්න අපිට මැවෙන්න හේතු වෙන්නේ. අර ගිනි වලල්ලේ බෝලේ එකක් යනකොට එකක් එනවා. ඒක නැති වෙනකොට තව නැති වෙනකොට එනවා, නැති වෙනකොට එනවා. එහෙනම් අනිත්‍ය නිසායි වලල්ලක් පේන්නේ. නැත්තම් ගිනි බෝල දෙක කැරකුන් නැත්තම් පේන්නේ නැහැ. කැරකීම නිසා ඇති වෙන නැති වෙන රරුමක් පෙවුනා. අනිත්‍ය නිසායි නিত্য වෙලා පේන්නේ. මේ ගැඹුරු කතාවක්. ඇතිවන නැතිවන භවමයි කැරකීම තුලමයි. කැරකීම නිසා පෙනෙන ඒ ගිනි වලල්ලමයි විඥානේ. ගිනි වලල්ල පෙනීම තුල මධ්‍ය ස්වභාවයම මේ ගිනි වලල්ල ඔබ දැන් පොතක රූපයක අඳිනවා නම් ඔබ අඳින්න ඕනි අර ගිනි වලල්ල කැරකෙනකොට දැන් ඔබේ ආයතන ටිකයි කැරකෙන්නේ. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස. මේ ටික කැරකෙනකොට රූප තියෙනවා. ශබ්ද තියෙනවා. දැන් ඔබේ හිත ගැන හිතන්න. දැන් එක වලල්ලක් කැරකෙනවා රූපේම. තව වලල්ලක් කැරකෙනවා සද්දේම.
තව වලල්ලක් කරකිනවා. දැන් එක වලල්ලක් රූපේ කරකින වලල්ල ඔබ හිතන රතු පාටයි. දැන් සද්දේ කරකින වලල්ල ඔබ හිතන්න කහ කොළ පාටයි කියලා. දැන් ඔබ හිතන්න දැන් ගඳ කරකින වලල්ල කහ පාටයි. රස කරකින වලල්ල තව පාටක් ගන්න දම් පාටයි. දැන් මේ විදිහට ඔබ පාට 7කින් කරකවන්න මේ වලල්ල. පාට 6කින් කරකවන්න මේ වලල්ල. දැන් ඔබට මොකද හිතෙන්නේ? දැන් විවිධාකාර වූ පාටවන් ඔස්සේ තොරණ වගේ මේ වලල්ල කරකිනවා. ඔබ දැන් මේකේ මැජික් ලෝකයක් වගේ. ඇයි බාහිර රූප තියෙනවා, ශබ්ද තියෙනවා, ගන්ධ තියෙනවා, රස තියෙනවා. දැන් තැටිය හොඳට රත් වෙනවා වගේ වැඩක්. ඇයි මේ තැටිය කරකෙන්නේ ශබ්ද, රූප, ගන්ධ, රස, පහස. මේකේ සිතුවිලිත් කරකිනවා. එකත් එක ආයතනයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. දැන් එතකොට මේක ඔබට ලෝකයක් හැදෙනවා. දැන් ලෝකේ කියන්නේ ඔබ දන්නවා දැන් තැටියක් වගේ. දැන් තැටියක් වගේ මේක ඇතුලේ තියෙන්නේ රූප ටික. මොනවද රූප? ගස් තියෙනවා, සත්තු ඉන්නවා, මිනිස්සු ඉන්නවා, හිර තියෙනවා, හඳ තියෙනවා. තව එක එක ඒවා හදාගෙන වාහනද, ගෙවල්ද ඔක්කොම තියෙනවා. දැන් මේ තැටිය ඇතුලේ කෙරෙක් රූප ටික තියෙනවා. දැන් ඒකට ශබ්ද ඕනි. දැන් ওই හැම සද්දයක්ම මේක ඇතුලේ ඔබට දැන් හැදෙනවා, මැවෙනවා. කැරකෙනවා ශබ්දේ. දැන් ඊට පස්සේ මේකට දැන් අල්ලන්න පුළුවන්. තද ගතිය තියෙනවා, උණුසුම තියෙනවා, සීතල තියෙනවා. දැන් පහස තියෙනවා, විඳින්න පුළුවන්. දැන් මොකද වෙන්නේ? දැන් කැරකෙනවා ගිනි වලලු වගේ තමයි මේවා. හයම කැරකෙනවා. දැන් ඔබට ලෝකයක් තියෙනවා. ඔබත් ඉන්නවා. ඇයි? මැද්ද කේන්ද්‍රය තමයි ඔබ. දැන් තැටිය කැරකෙනවා. තැටිය කැරකෙන්නේ ඔබ වටේ. අතන දේවල් එළියේ දේවල් කැරකෙනවා. මැද්දේ ඔබ ඉන්නවා. ඔබ වටේ සේරම කැරකෙනවා. ඇත්තටම ඔබ කියලා දෙයක්වත් නැහැ. ওই සේරම කැරකිලි නැවතුනහම එකක්වත්ම නැහැ. නමුත් දැන් මැවෙනවා. දැන් මැවෙනවා ගිනි වලල්ල වගේ වලලු. මායා ලෝකයක්. එළියේ තියෙනවා. අන්න දරුවෝ. අන්න ගෙවල්. අන්න මිනිස්සු. මෙන්න මෙයා බනිනවා. අන්න යාර hina වෙනවා. මට දිනු වෙන්න ඕනි. මම මොනවද හොයන්න ඕනි? මං හොඳට කන්න ඕනි. මේ පිස්සු විකාර. මම ලෝය කෙනෙක්. මම ගුරුවරයෙක්. මම මේව ලොක්කෙක්. මම මේකේ මේම එක්කෙනා. මේ මහා විකාරයක්. මේ කැරකෙන වලල්ලේ හදන මේ ඔබ මේකට මත් වෙලා. ඔබ පෙති ගහලා වගේ මත් වෙලා. මේක තමයි කුඩු ගහනවා කියලා අපි කියන්නේ. අනිත්‍ය ලෝකයේ සත්‍යයි කියුම කුඩු ගහනවා වගේ වැඩක්. ඔබ මත් වෙනවා. ඔබට හිතා ගන්න බෑ. ඔබට හෙටත් මේ කුඩු ඕනි. හෙටත් ඔබ මත් වෙන්න කැමතියි. මැරෙන කොටත් ඔබ මත් වෙන්න කැමතියි. ඊගාවාත්මෙත් ඔබ කුඩු ගහන්න කැමතියි. මත් වෙලා ඉන්න කැමතියි. හීනයක් වගේ මේක. මේක හීනයක්. මේක සත්‍යයක් නෙමෙයි. නමුත් ඔබ මේ හීනෙට ආසයි. ඔබ හීනට කැමතියි. ඔබ මේ හීනේ අත්තරින්නේ නැහැ. ඔබ මේ කුඩු ගහන එක නවත්තන්නේ නැහැ. කුඩුකාරයා වගේ ඔබ නවත්තන්නෙත් නැහැ. ඔබ ඉන්නේ මත් වෙලා. ඔබ මත් වෙලා ඉන්නේ. ඔබ පිනවනවා. ඔබ සැප විඳිනවා. ඔබට මහා සැපක් දැනෙනවා. කම් සැප හොයනවා. ඔබ දන්නේ මේ කම් සැප කියන්නේ මත් වෙලා ඉන්න එක කියලා. මේක මහා මත් වීමක්. සිතුවිලි සිතම හටගෙන නිරුද්ධ වෙන මායා ලෝකේ. එහිම වෙන විඥාන නාටකේ මායාවක්. අපේ සත්‍ය ලෙස ගැනීමමයි මුලාව. දෙයක් හටගත් කල එය අතීතයටත් අනාගතයටත් යයි. අනාගත සිහින තියෙනවා. ඔබට බෑ මේකෙන් ගැලවෙන්න. අතීතයේ ඔබට වද දෙනවා. අතීතයේ සිතුවිලි තියෙනවා. ඔබට බෑ මේවෙන් ගැලවෙන්න. දැන් තැටි හොඳට රත් වෙලා වගේ. ආවේ පුංචි දරුවෙක්. පුංචි දරුවෙක් විදිහට මේ ලෝකෙට ආව ඔබ මුකුත් දැනගෙන හිටියේ නෑ. හැබැයි දැන් ස්කන්ධානම් පාතිභාව ආයතනම් පටිලාභ අයං උච්ච ජාති. ඔබට දැන් භවයක් තියෙනවා. ඔබට දැන් ජාතියක් තියෙනවා. ඔබට දැන් එළියේ ගොඩාක් දේවල් තියෙන ওই භවයේ. එහෙනම් ඒ ජාතියේ දේවල් ඇති වෙනව නැති වෙනව කියලා ඒ ජාතියේ උප්පත්තිය මරණයක් තියෙනවා. දැන් ඔබ බයයි අයියේ. ඔබේ ශරීරය වැහැරෙනවා. ඔබට පේනවා එළියේ ඉන්න අය මැරෙනවා. ඔබට පේනවා මේවා සේරම විනාශ වෙනවා. දැන් ඔබට බීතියක් එනවා. අයියේ ඔබ හදාගත්ත මායා ලෝකේ බොරුවක්. නමුත් ඔබ ඒක හංගවනවා. ඔබ පාටි දානවා. ඔබ උත්සව පවත්වනවා. ඔබ එක එක දේවල් අලුතෙන් ඇඳුම් ගගෙන අලුතෙන් කෑම අලුතෙන් අලුත් ඒවා අරගන්නේ ඇයි? අර අනිත්‍ය මකන්න. ඔබට ඕනි පිනවන්න. ලස්සන ඕනි. ඔබට ඕනි මේ හැමතිස්සෙම හැමදේම වෙනස් වෙන්න ඕනි.
ওই වෙනස් වීම තුල හැදුණු මායාව වෙනස් වීමෙන්මයි ඔබ බලාපොරොත්තු වෙන්නේ. ඔබට හැමදේම අලුත් වෙන්න ඕනි. අද තියෙන ඇඳුම හෙට වෙනකොට බෑවට. ඒක හෙට වෙනකොට කැතයි ආදීනව පේන්න ගන්නවා. ඊට පස්සේ ඔබ ඊට ලස්සන එකක් හොයනවා. ඔය ලස්සන කියන එක පවතින්නේ නැහැ. ඒක බොරුවක්. ඊට පස්සේ අනිත් දනකොට ඒක කැතයි. ඊට පස්සේ තව එකක් හොයනවා. මෙන්න මේ විදිහට ඔබ රුපියලේ වටේ යනවා. දැන් සල්ලි හොයනයි මේවා මුදලෙන් කරන්න පුළුවන් කියලා හිතනවා. ඊට පස්සේ ඔබ හැමදේම උපයන්න හොයනවා. ගයක් එක තට්ටුවෙන් තියනවා නම් දෙකක් ගන්න බලනවා. ඒක තියෙනවා නම් පොඩි වාහනයක් තියෙනවා ලොකු වාහනයක් ගන්න බලනවා. නන්දි රාග සහගත තත් අත්‍රාභිනන්දනි. පෝනෝ භවිකා නන්දි රාග සහගත තත් අත්‍රාභිනන්දනි. ඔබේ හිත ඇතුලේ තියෙන පිනවීමේ මායාව. ඒ තණ්හාවමයි. ඒ තණ්හාවේ මායාව හටගත් එකක්. හේතු නිසා හටගත් එකක්. හේතුඵල ධර්ම ක්‍රියාත්මක වෙනවා. ඔබට දැන් හිතෙනවා ඔබට හිතෙනවා දැන් මේක කර්මයක් මේක හිතෙනවා දැන් මේවා මෙහෙම කියලා ඔබට දෘෂ්ටි ඇති වෙනවා. අන්ත ඇති වෙනවා. අන්ත තුල ඔබ හිර වෙනවා. දෘෂ්ටි වල ඔබ හිර වෙනවා. ඔබ මායාවටම රැවටෙනවා. සැබෑවටම ඔබ රැවටී ඇති ලෝකයක් සීන ලෝකයක්මයි. මෙලොවම ඔබ දකින අහන දැනෙන සියල්ලම මායාවක්මයි. මායාවට හසු නොවුණු ප්‍රභාස්වර සිත ඔබට දැක ගන්න පුළුවන් නම් ඔය කැරකෙවිල්ල නවත්තනවා වගේ වැඩක්. මේ ප්‍රභවයේ මූලයේ මේ සත්‍ය දකින්න එක. ඒ සිත ප්‍රභාස්වරං චිත්තං. මෙන්න මේයි ප්‍රභාස්වර සිත කියන්නේ. ප්‍රභාස්වර සිත මතයි මායා රූප මවමින්, මායා විඳීම් මවමින්, මායා ශබ්ද නගමින්, මායා ලෝකයේ ගොඩනගමින්, මනක් කල්පිත මානසිකාර සිත හා සිතුවිලි ගොඩනැගෙන්නේ. ඇත්තටම අපි පාවි යන වලාකුළු වගේ රැවටි හීන මත පාවෙවි ලෝකයක් මවමින් එහිම ගිලෙමින් ඊට මත්වී මුලාවට හසුවයයි. මෙහි සත්‍ය නම් මායාව බිඳුණු විට ඉතිරි වන නැවත ප්‍රභවයම දකින සිතීලි වලින් මිදුණු ඒ ප්‍රභාස්වර සිතයි. ප්‍රභාස්වර සිත කියලා කියන්නේ මෙහි පාටක් නැහැ, වර්ණයක් නැහැ. මේකේ එක එක හැඩතල නැහැ, සම්මුති නැහැ, ප්‍රඥප්ති නැහැ. තියෙන්නේ ප්‍රභවයේ විතරයි. ප්‍රභවය කියන්නේ මූලයේ. මූලයේ කිසි හරයක් නැහැ. තියෙන්නේ ගිනි බෝලේ විතරයි. ගිනි බෝලෙන් කරන්න පුළුවන් දෙයක් නැහැ. ඔබට ඕනි ගිනි වලල්ල. ඒක නිසා ඔබ ඔකේ ගාවනවා, තවරනවා. ප්‍රභාස්වර සිතට එක එක කෙලෙස් තවරනවා. ප්‍රභාස්වර සිතට එක එක දේවල් පෙන්නනවා. අන්න ඉන්නවා. අන්න තියෙනවා. මෙන්න මෙහෙම පෙන්නන. ඒතර ප්‍රභාස්වර සිත තමයි කෙලෙස්, රාග, ද්වේෂ, මෝහ ඒ ස්වභාව හටගන්නේ බාහිර දෙයක් හටගන්න නිසා. බාහිර දෙයක් හටගන්නේ අර බඹරේ කැරකෙන හින්දා. බඹරේ කියන්නේ අර තැටිය කැරකෙනවා. මොකක්ද ඒ තැටිය? රූප, ශබ්ද, ගන්ධ, රස, පහ කියන මේ ආයතන කැරකෙනවා. ආයතන තියෙන තාක් සලායතන ලෝකෝ ඔබට ලෝකයක් තියෙනවා. ඔබ ලෝකයේ ඉන්නේ. ඔබ ලෝකෙක ඉපදිලා. ඔබ හිතනවා මම ඉපදිලා ඉන්නේ. මම දැන් ඉන්නවා මේ ඉන්නේ මම. මගේ නම සමන්. මගේ නම නිර්මලි. මගේ නම ඕන නමක් දාන්න. ඔබ හිතන ඔය ඔබ කියලා. ඔබ ඊට පස්සේ ගැට ගන්නවා ඔය රූපෙට. ඔබට ඔය කණ්ණාඩියෙන් බලපු ප්‍රතිබිම්බේ. ඔබ හිතනවා මේක තමයි රූපේ. ඒකත් අර කැරකිලා හදගත් එකක්. කවදාවත් ප්‍රතිබිම්බයක් සත්‍යයක් වෙන්නේ නැහැ. කවදාවත් ඔබේ රූපේ දකින්න බෑ. ඔබේ ඇස් දෙක ගලවලා එළියෙන් ඔබ දිහා බැලුවද? නෑ. ඔබ හැමදාම දැක්කේ කණ්ණාඩියකින් නෙමෙයිද? ඒකේ දැක්කේ ප්‍රතිබිම්බයක් නෙමෙයිද? හෙවණැල්ලට ඔබ රැවටිලා මමයි කියලා. ප්‍රතිබිම්බෙට ඔබ රැවටිලා මමයි කියලා. ඊට පස්සේ ඔබ ඒක හිතින් හදාගෙන හිතින් ලෝකයක් විඳින්නේ. හිතිනුයි රූපේ හදාගෙන තියෙන්නේ. හිතින්ම ගැට ගන්නවා නාමයක්. මම තමයි නිර්මලී. මම තමයි කසුන්. මම තමයි අරයා. මෙයා මම මෙච්චර ලොකු කෙනෙක්. මම මෙහෙම කෙනෙක්. මම හොඳට ඉගෙන ගත්ත කෙනෙක්. මම දක්ෂ කෙනෙක්. මම වෛද්‍යවරයෙක්. මම පොලිස්කාරයෙක්. මම ඇමති කෙනෙක්. මොනවාද මේ විකාර? ඔය අඳුන් ටික ගලවලා බලන්න ඔබ හෙළුවෙන් ඉපදෙන්නේ. ඔබ හෙළුවෙන්මයි යන්නේ. ඔය එකෙක්වත් ඔබ නෙමෙයි. ඔය කොණ්ඩේ ගලවලා බලන්න තට්ටේ තියෙන්නේ. ඒකත් ගලවලා බලන්න ඇටකට්ටක් තියෙන්නේ. ඇට සැකිල්ලකට නමක් තියනවාද? ඇට සැකිල්ලට කියන්නේ ඇට සැකිල්ල. ඕක ඇතුලේ මොකෙක්වත් නැහැ. ඕකත් පොළොවට පස් වුණාම ඕක පස් ටිකක්. ඕකේ වෙන මුකුත් නැහැ. ඇත්ත දකින්න.
ඇත්තට මුණ දෙන්න. ඔබට හයියක් නැහැ. ඇයි ඔබ අර තාම බඹරේ කැරකෙනවා. ඔබේ හිත කියන්නේ බඹරයක්. හිතාල් නවත්තන්න පුළුවන් නම් සමතේ පොඩ්ඩක් වඩන්න. ඔබට කරදරයක් ආවම ප්‍රශ්නයක් ආවම ඔබ හුදකලාව ටිකක් කල්පනා කරනවා නේ. ඇයි ඔය මායාව පොඩ්ඩක් ඔබ අයින්ට වෙලා ඉන්නවා කියන්නේ. ඕක තමයි සමතේ වඩන්න කියන්නේ. ඔබට ඔබ ඔය ඔක්කොම දවසේම මැරිලා රැට නිදි ගන්නයි. ඔය රැට නිින්ද ගියාම සිත වැඩ කරන්නේ සිත ගැඹුරු නිින්දෙදි හීන පේන්නේ ඔය පහත් මට්ටමේදී නිින්දෙදි හීන පෙවුනට ගැඹුරු නිින්දෙදි හීන පේන්නේ. හිත මැරිලායි තියෙන්නේ. ඒ වෙලාවට හිත වැඩ කරන්නේ අන්න මහා සුවයක් තියෙනවා. ඔබ නැගිටිනකොට ඔබට 아무තු ජීවයක් එනවා. හැබැයි ආයිමත් ඔබ දවල් දවසේම මැරිලා හිත දුවලා හිතට ගන්න දෙයක් නැති වෙනකන් හති වැටිලා රැට ආයි දපනේ දානවා. ඒක නේද ඔබ කරන්නේ. ඔබට තේරෙන්නේ නැද්ද මේ යන කරකැවිල්ල මොකද්ද කියලා? ඔබ ඉන්නේ හරියට නිකන් අර කරකැවිල්ල හැදිලා අර ඉන්න මිනිස්සු වගේ. මත් විච්ච මිනිස්සු වගේ. ඔබ සත්‍යෙට මුණ දෙන්න. ඇත්ත ඕක නෙමෙයි. ඇත්ත නම් ප්‍රභවයේ දකින්න ඕනේ. මෙහි සත්‍ය නම් මායාව බිඳුණු විට ඉතුරු වෙන ඒ ප්‍රභවයමයි. ප්‍රභාස්වරං චිත්තං. ඒම තමයි සුද්ධ ආත්මය. ඒකට එන්න ලේසි නෑ. අවර්ණ පාට නැති, හැඩතල නැති, නිර්මල අමරණීය ප්‍රභවය හඳුනා ගැනීම ලේසි නෑ. සිතවිලි මැවීමට හේතුව අනිත්‍ය ස්වභාවයමයි. මේ ලෝකේ ඇති වෙන නැති වෙන හටගෙන නැති වෙන ස්වභාවයේ අපිට විචිත්‍රවත් ලස්සන ලෝකයක් දේ දුන්නක් පායනවා. හැබැයි දේ දුන්න කවදාවත් අල්ලන්න බෑ. දේ දුන්න බොරුවක්. වර්ණ 7ක් තියෙනවා. බොරුවට. පාට ලෝකයක්. පාට සිහිනයක් අපි දකිනවා. මැරෙනකන් විතරයි ඔය හීන දකින්නේ. ඕක සත්‍යයක් නෙමෙයි. ඕක බොරුවක් කියලා මරණ දවසටවත් අඩු ගන්න තේරෙයි. පව් කියලා හිතෙනවා. අසරණ කමට බෙහෙත් නැහැ. ඒ වගේම නොතේරුම් කමටත් බෙහෙත් නැහැ. අවිද්‍යා ඝන අන්ධකාරයේ ඔබට තියෙන අන්ධකාරය විතරයි. ඔබ රැවටුණා නම් ඔබ රැවටිලා ඉවරයි. ඔබේ රැවටීමක් කියලා දැනගත්තොත් හිතුවොත් තේරුණොත් ඔබේ රැවටිල්ල මොකද්ද කියලා හොයනවා. අන්න ඔබට ඇත්ත හම්බ වෙනවා. සිතුවිලි මැවීමට හේතුව අනිත්‍ය ස්වභාවය. අනිත්‍ය හඳුනා ගන්න. බාහිරයි සිතයි දෙකම ගලපන්න. දෙකේම අනිත්‍ය ස්වභාවයක් තියෙනවා. සිතුවිලි මැවීමට හේතු වන අනිත්‍ය ස්වභාවය හොඳින් දකින්න ඕනේ. හේතුඵල මැවීම ඇති වෙන්නේ එහෙමයි. මේ තුලමයි හේතුඵල මැවීම ඇති වෙන්නේ. එහිමයි. නැති වෙන ස්වභාවය නිසාමයි හටගන්න ස්වභාවය මැවෙන්නේ. නැතිවීම පෙනෙන්නේ හටගන්නා ස්වභාවයේ වේගවත් බව නිසාමයි. නැති වෙනවා පේන්නේ හට ගන්නවා පේනවා. වේගයේ වැඩිකමට හට ගන්නවා විතරයි පේන්නේ. මේක හරියට ලයිට් එකක් පත් වෙනවා වගේ. විදුලි බුබුල දැල් වෙලා තියෙනවා වගේ අපිට පේනවා. නමුත් හැම මොහොතෙම විදුලි බුබුල නැති වෙවි ඇති වෙවි තියෙන. නමුත් අපි හිතන්නේ පත් වෙලා තියෙන බල්බ් එකක් ගැන. මෙන්න මේ වගේ තමයි සිත. නැති වෙනවා ඇති වෙනවා. නමුත් අපි හිතන්නේ වේගය වැඩි නිසා ඇති වෙනවා විතරයි. නැති වෙනවා පේන්නේ. ඔබ ඉපදුන දවසේ ඉඳලා මරණ දවස වෙනකන් එකම රූපෙන් හිටියද? හැම ෂණයකදීම ඔය එක දවසේ එක පාර වයසට ගියේ නෑ නේද? හැම දවසක්ම ඔකට අයිති නේද? හැම සතියක්ම, හැම මාසයක්ම, හැම අවුරුද්දක් පාසා ඔබේ ඇඟ වෙනස් වුණේ නැද්ද? ශරීරය වෙනස් වුණේ නැද්ද? ඒ ඇත්තට ඔබ මුණ දෙන්න. ඒකයි ඇත්ත. හැම තප්පරයකදීම හැම ෂණයකදීම මේතන වෙනස් නොවන වෙලාවක් නැහැ. හැම ෂණයකම මේ මායාව දකින්න පුළුවන් එතකොට. මේ හටගෙන නිරුද්ධ වෙන මායාව ඇත්ත වලල්ල කැරකෙන වේගය අඩු වෙනවා ওই සත්‍ය දකින්නකොට. ඒක වේගය අඩු කරගන්න පුළුවන් නම් ඔබ ඔබේ සිතට විවේකය දෙන්න ඕනි. ඔබේ සිත එක වැඩවලට කොටු වෙලා හෙට මම මේක කරන්න තියෙනවා. අනිද්දා මම මේක කරන්න ඕනි.
මං ඉස්සරහට මෙහෙම කරන්න ඉන්නවා. අද මට දැන් වැඩ තියෙනවා. මම හරි බිසි. ඔය බිසි නෙමෙයි. ඔය බිසි නෙමෙයි. ඔය ඔබගේ විනාශය. ඔබගේ විනාශේ බිසි කියන එකයි. මැරෙන්නවත් වෙලාවක් නැහැ. හිතන්නවත් වෙලාවක් නැහැ. ඔබගේ අවාසනාවන්ත බිසිකම. ඔබගේ විනාශයයි. ඔබ ඉගෙන ගන්න තරඟයකට මහා වේගයකින්. මොකටද ඔය ඉගෙන ගන්න? කන්නද බොන්නද? මොකටද ඔය ඉගෙනීම? වැඩක් තියනවාද? සත්‍ය ඉගෙන ගන්න. බොරුව ඉගෙනගෙන වැඩක් නැහැ. සත්‍ය ඉගෙන ගන්න. ඔබ ඉගෙන ගන්නේ බොරුව. බොරුව මායාව ඉගෙන ගන්නවා. ඔබ මායාවේ මත් වෙන්න ඉගෙන ගන්නවා. ඔබ ඇමති කෙනෙක් වෙන්න ඉගෙන ගන්නවා. ඔබ වෛද්‍යවරයෙක් වෙන්න ඉගෙන ගන්නවා. ඔබ ඉංජිනේර කෙනෙක් වෙන්න ඉගෙන ගන්නවා. ඔබ උපාධියක් ගන්න ඉගෙන ගන්නවා. නමුත් ඒක මායාවේ රැවටෙන්න ඉගෙන ගන්නවා. ඒකයි නේද ඇත්ත. ඔබ සත්‍ය ඉගෙන ගන්නේ නැත්තේ ඇයි? ඔබ සත්‍ය ගන්නන්නේ නැත්තේ ඇයි? ඔබට මේ පරිසරයේ වටපිටාව කවුද සත්‍ය කියලා දෙන්නේ? කිසි කෙනෙක් නැහැ. ඔක්කොම මත් වෙලා ඉන්නේ පෙති ගහලා. ඔක්කොම කුඩු ගහනකොට ඔබට කුඩු හම්බ වෙන්නේ නැද්ද? ඔබටත් පොවනවා කුඩු. ඔබත් දැන් බලනවා දොස්තර කෙනෙක් වෙන්න. මම තමයි යහවලා. ආරයා ඔය කුඩු ගහපු ඔක්කොම එකයි. ඔක්කොම කුඩු කාර්යෝ. ඔක්කොම ඉන්නේ මත් වෙවි. ඒකේ සත්‍යයක් නැහැ. හැමදාම කුඩු මත් වෙලා ඉන්නත් බෑ. දවසක ඔය වෙරි හින්දෙනවා. දවසක ඔය මත් වීම නැති වෙනවා. එදාට ඔබ අසරණ වෙනවා. හිතා ගන්න බැරි වෙනවා. ඔබට හිතා ගන්න තියා ඔබට ඇත්තටම ඔබ තවත් මත් වෙන තමයි බලන්නේ. මොකද මත් වෙන්නේ නැතුව ඔබට දැන් ඉන්නත් බෑ. එතකොට ඔබට සියදිවි විනාසා ගන්න. ඒ මිනිස්සු සියදිවි විනාසා ගන්න. ඔය මත්විල්ල නැවතුනම හිතා ගන්න බෑ. ඊට පස්සේ කර කියා ගන්න බෑ. මනස අසරණයි. ජීවිතෙත් නැති කරගන්න මිනිස්සු ඉන්නවා. හිතා ගන්න බැරුව. මොකද්ද වෙන්නේ කියලා තේරෙන්නේ නැතුව. මේ මායාවට රැවටෙන්නේ මේ ක්‍රියාවලියේ වේගවත්කම නිසා. සිතුවිලි මැවෙන වේගය අඩුවන තරමටම මායාවේ රැවටීමේ සැබෑව සත්‍ය අනිත්‍ය පෙනෙන්න ගන්නවා. එවිට මූලේ හමු වෙනවා. මූලේ හොයා ගන්න ඕනි. ඒ භාවනාවේ වටිනාකමයි. සිතුවිලි මායාවේ සත්‍ය දැකීමමයි ප්‍රඥාව. නුවණින් දැකිය යුතුයි. මේ මහා ප්‍රඥාවක් මේ සඳහා අවශ්‍යයි. මේ ප්‍රභවය ගැන අවබෝධ කර ගැනීමට වටි. ඊට ඉඩ ලැබෙන්නේ සිතුවිලි මායාවේ සත්‍ය දකින විට පමණි. සත්‍ය නම් මෙහි ඇති කිසිවක් රූපේවත් සිතුවිලි වලවත් නාමයේවත් නිට්ටය ස්ථිර දේවල් නොවන බවයි. නාමයටත් අයිති නැති රූපයටත් අයිති නැති ඒ මධ්‍යම ප්‍රතිපදාව හඳුනා ගන්න. ඔබ දකින, ඇහෙන, සිහින, ඒ විඳින හැමදේම බොරුවක්මයි. මායාවක්මයි. ඇත්තටම කිව්වොත් ඔබ රැවටිලා ඉන්නේ. සියල්ලෙහිම ඇති ත්‍රිලක්ෂණ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. නුවණින් දකින්න තාක් ඔබට සත්‍ය හමු නොවේ. ඒ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ලක්ෂණ මේ ලෝකයේ ස්වභාවය ඔබ නුවණින් දැක්කොත්, ඔබ මෙනෙහි කළොත් අන්න බුදුන් වහන්සේ ලොවට හෙළි කරන ධර්මතාවයේ මහා පරම සත්‍ය එයයි. ඔබ ලෝකයේ සත්‍ය දකිනවා. සත්‍ය නම් මෙහි කිසිවක්ම පවතින්නේ නැහැ. සූත්‍ර දේශනා ඉදිරිපත් කරමින් බුදුන් වහන්සේ මේ විශාල පරිශ්‍රමයක් මේ 84000ක ධර්මස්කන්ධය දිහා බැලුවොත් ඔබට පෙනේ. කරන්නේ මෙන්න මේ පරම සත්‍ය ලෝකෙට හෙළි කරන්න. මෙහි තියෙන සබාධමයක් පමණයි. ඒ සබාධමවත් පවතින දෙයක් නෙමෙයි. ඒ ගැඹුරු කතාවක්. ඒ වෙනුවෙන් මේ මනස සකස් කරන්න ඕනේ මේ සත්‍ය දරා ගන්න මනසට අමාරුයි. මනසට මේ සත්‍ය දරා ගන්න බෑ. මෙන්න මේ නිසාමයි බුදුන් වහන්සේ මේ එක එක විවිධාකාර අවස්ථාවලදී ඒ කෙනාට ඒ තැන්වලදී මේ සත්‍ය පෙන්නන දේශනා පැහැදිලි කරලා දෙන ඒවා අද අපි කතා කරන සූත්‍ර කියලා. සූත්‍ර පිටකේ අපිට හම්බ වෙනවා සූත්‍ර. ඒවා කියන්නේ සමීකරණ සූත්‍රයක් කියන්නේ. සමීකරණයක් කියන්නේ ප්‍රශ්නයක් විසඳන එකක්. ඒ කෙනාට තියෙන ගැටලු විසඳන ඒ ඉදිරිපත් කරන්නේ පරම සත්‍යමයි. සංයුත්ත සංගයේ සලායතන වර්ගයේ ඒ ද්වයන් සූත්‍රය තුලින් බුදුන් වහන්සේ මේ
ද්වයං වදාමි. මහණෙනි මේ ලෝකයේ අන්ත දෙකක් තියෙනවා. ද්විත්වයක් තියෙනවා. ද්විත්වයක් තියෙන තාක්කල් මේ ලෝකේ රැවටෙනවා. ද්විත්වයක් තියෙන තැනයි ශක්තියක් උපදින්නේ. අන්ත දෙකක් තිබුණු තැනයි ගැටීමක් ඇති වෙන්නේ. දියසුලියක් කැරකෙන්නේ අන්ත දෙකක් නිසා. දෙපැත්තකට දෝලණය වීමක් නිසා. ඇත කියලා ලෝකේ දෙයක් තිබුණොත් නැත කියලා දෙයක් තියෙනවා. නැත තිබ්බොත් ඇත තියෙනවා. ඇත තිබ්බොත් නැත තියෙනවා. සිතුවිල්ල කියන්නේම ද්විත්වයකින් හැදුණු ඒ මායා වලල්ලක්. මායා වලල්ල කියන්නේ ගිනි බෝලේ නෙමෙයි, ගිනි වලල්ල. ඒක සත්‍යයක් නෙමෙයි. ඒ ද්විත්වයක් නිසායි මේ සිහිනයක් මැවෙන්නේ. ඔබ ද්විත්වයක් නිසායි කැරකෙන්නේ. බාහිර ලෝකයක් හැදෙන්නේ. ඇතුලේ දෙයක් තියෙන්නේ කියලා. මේම හැදෙන්නේ මේ අනිත්‍ය කියන ඇත නැත කියන තැනනේ අනිත්‍ය තියෙන්නේ. ඇතිනම් නැති, නැතිනම් ඇති. අනිත්‍ය තියෙන දෙයක් තියෙන්න නැති වෙන එකයි අනිත්‍ය කියන්නේ. මේක ටිකක් ගැඹුරුයි. මේ ද්වේතානුපස්සනා සූත්‍ර සංගීත සංගීත සලායතන වගේ ද්වයන් සූත්‍රටිය පොඩ්ඩක් අපි බලමු. හැබැයි සූත්‍ර මාලාවක් එකක් දෙකක් නෙමෙයි. විශාල ප්‍රමාණයක් ධර්මයේ තුල හමු වෙනවා. මේ අන්ත දෙක පෙන්නනවා බුදුන් වහන්සේ. නාමයයි රූපය අතර අන්ත දෙක තමයි ඇත්තටම මේ සිතවිල්ලක් හට ගන්න හේතු වෙන්නේ. මේ ද්වයන් සූත්‍රය පොඩ්ඩක් බලමු. ද්වයන් භික්ඛවේ පටිච්ච විඥානං සම්මෝහෝති. චක්කුම් පටිච්ච රූපේච උප්පච්ච චක්කු විඥාන. චක්කුං අනිච්චං විපරිණාමී අඤ්ඤතා භාවේ. රූපං අනිච්චං විපරිණාමී අඤ්ඤතා භාවේ. චක්කු විඥානං අනිච්චං විපරිණාමී අඤ්ඤතා භාවේ. එතේතං ද්වයං චලයචවා වයචවා අනිච්චං විපරිණාමී අඤ්ඤතා භාවේ. යෝපි හෝති යෝපි පච්චයෝ චක්කු විඥානස්ස උප්පද්දේය. මෙහි තේරුම මේ සූත්‍රයේ බුදුන් වහන්සේ දේශනා කරන්නේ දෙකක් නිසායි විඥානයක් හටගන්නේ. අසත් රූපයත් නිසා ඇසේ දැන ගැනීම විඥානයයි. එයමයි සිත. සිතක් හටගන්නේ. ඇස අනිත්‍යයි. වෙනස් වෙනවා. අන්‍යාකාරයකටපත් වෙනවා. රූපය අනිත්‍යයි. වෙනස් වෙනවා. අන්‍යාකාරයකටපත් වෙනවා. ඇසත් රූපයත් නිසා බාහිර රූපයක් තියෙනවා. මෙතන ඒක ඇදුණු ඇස තියෙනවා. මෙන්න මේ ඇසත් රූපයත් නිසා ඇස කියන්නේ අපි ගමු නාමයන්තය කියලා. රූපය අපි ගමු බාහිරාන්තය කියලා. අන්න බාහිර අතන ඉන්නවා අන්න අර ළමයා ඉන්නවා. ඒ ළමයා ඉන්නකම් මම මෙතන ඉන්නේ. අයි ඒ ළමයා මං. ළමයායි මායි අතර බැඳීමක්. අන්න අර අතන ඉන්නවා මෙතන මම ඉන්නවා. හැමතිස්සෙම බාහිරාන්තයකුයි අභ්‍යන්තරාන්තයකුයි පෙන්වනවා. අතන ආර මල තියෙනවා. ඒනයි මල පේන්නේ මම මෙතන ඉන්නවා. අතන දෙයක් නම් මෙතන මමෙක් ඉන්නවා. අන්න අන්ත දෙක භාෂාවක් හැදෙනවා. ඔය භාෂාවක් හැදෙනකොට උත්තම පුරුෂ, මධ්‍යම පුරුෂ, ප්‍රථම පුරුෂ කියලා හැදෙන්නේ ඔන්න ඔහොමයි. භාෂාවකින් කතා කරන්න බෑ ඔය අන්ත නැතුව. භාෂාව බොරුවක්. අන්තත් බොරුවක් නම් භාෂාවත් බොරුවක්. මේ විඥාන මායාව මේ සිතුවිලි කියන්නේ භාෂාවක්මයි. ඔය අන්තය හදාගෙන තියෙන්නේ. අපි මේ සිතක් නැත්තම් මොකද අපිට වෙන්නේ? ඔබට සිත නැත්තම් මොකද වෙන්නේ? දැන් ඔබට තේරෙනවද සිත නැති වුණොත් ශුන්‍යතාවයක් තියෙන්නේ. හිස්. හැබැයි හිස් කියන්නේ හොඳ කියලා දෙයක් නැහැ, නරක කියලා දෙයක් නැහැ, ආස කරන දේවල් නැහැ. මුකුත් නැහැ. ඒක තමයි ප්‍රභවය. අපි එතනයි මේ මහ පොළොව වගේ ඊටගෙන ඉන්නේ ඒකයි සිත. මේක දැකින්න නුවණක් ඕනි. මෙසේ මේ දෙකම සැලෙනවා. චලෙනවා. චලනය වෙනවා. ගෙවි යනවා. වෙනස් වෙනවා. බාහිර අභ්‍යන්තර කියන අන්ත දෙක අන්‍යාකාරයකටපත් වෙනවා. හැම මොහොතකදීම අනිත්‍ය ස්වභාවයකටපත් වෙනවා. චලේචවා වායතවා ජීයතවා. ඉත්තේතං ද්වයං චලේචවා වායචවා අනිච්චං විපරිණාමී අඤ්ඤතා භාවී. ඒ සූත්‍රය තුල බුදුන් වහන්සේ පැහැදිලි කරන්නේ ඔන්න ඔය කාරණේ අනිත්‍ය ස්වභාවයයි. මෙසේ හටගත් චක්කු විඥානයත් ඇසේ හටගත් දැන ගැනීමත් ඊට හේතු යම් ප්‍රත්‍යක් තියෙනවා නම් එයත් අනිත්‍යයි. මේ දැන ගැනීම ඔබට දැන් දෙයක්ද පේන්නේ? ඔබේ දැක්ක දේ
හිතින් දෙයක් කියලා දැනගත්තද දැනගත්තා කියන්නේම ඔබ ඒකට එක්ක ඇලෙනවා එක්ක ගැටෙනවා. එහෙනම් ඔබේ හිතේ රාගයක් හෝ ද්වේෂයක් හෝ මෝහයක් හෝ ඇති. ඒ කියන්නේ ඔබ සිතුවිල්ල හට ගන්නවා. කෙලෙස් හට ගන්නවා. කෙලෙස් කියන්නේ ඔන්නෝකයි. ඔබව මේ ගෝර සසරේ දුකට අද දාන විඥාන ශක්තිය. අපි කතා කරේ දිගටම ඔය ගැනයි. ඕක උපදින එකක් මේ මොහොතේම හට ගන්නවා. හැම ෂණයකදීම ඔබේ ඔය අතුලාන්තේ ඔය ශක්තිය ජෙනරේට් වෙනවා. ඔය රාග දේශ මොහ කියන්නේ කෙලෙස් තමයි ඔබේ සසර මායя. ආත්ම තණ්හාව මම කියන කෙනා හැදෙන්නේ ඔන්න ඔය රාග දේශ මොහ කෙලෙස් නිසායි. මම ඉන්නවා මාන්නි තේනවා. ඇයි ඒ තණ්හාව? ඇයි අන්තේ? එතන ඒගොල්ලෝ වගේ නෙමෙයි මම හරි ඉහළයි. මෙහෙම කියලා බුදුන් වහන්සේ සංඝයා වහන්සේලාගෙන් අහන ප්‍රශ්නයක්. මහණෙනි අනිත්‍ය ප්‍රත්‍ය උපකාර කරගෙන ඇතිවන දේ කොහොමද නිට්ටය වෙන්නේ? එහෙම කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා. තින්නම් ධම්මානං සංගති නත්ති පාතෝ සමවායෝ පුට්ඨෝ භික්ඛවේ වේදේති පුට්ඨෝ සංජානාති. මෙතන පුට්ඨෝ චේතේති ඉත්තේතේපි ධම්මා චලා චේව වයාච අනිච්චා විපරිණාමිනෝ අඤ්ඤතා භාවිනෝ. මේ ධර්ම තුනම එනම් අසත් රූපයත් ඇසේ විඥානයත් එකට එකතු වීම එක්රැස් වීම එකට කටයුතු කිරීම ඒ හටගන්න මේ හටගන්න සම්පස්සේ ස්පර්ශේ චක්කු සම්පස්සාපි අනිච්චා විපරිණාමි අඤ්ඤතා භාවි. තින්න සංගති පස්සෝ කියලා මේ සිතක් හට ගන්නවානේ තුනේ එකතුවේ රූපයත් අසත් නිසා විඥානය කියන්නේ සිත. ඒක දැන ගැනීම සිද්ධ වෙන ස්පර්ශයක් මනසක් නිසා. මනසක් මේ ඔක්කොම මේ මොහොතේ හට ගන්නවා. ඒ ක්ෂණිකව සිතක් හට ගන්න එකයි මේ කියන්නේ. මේ වෙනවම කොහෙවත් තියෙන එහෙම එකක් නෙමෙයි. මේ දැන් හටගෙන නැති වෙනවා. අර අවුත්තා සම්භූතං උත්තානම් භවිෂ්‍යති කියන වගේ පෙර නොතිවීම හටගත්ත ඉතුරු නැතුව මේ යොදුනා. හැබැයි මේකේ පොඩි කතාවක් තියෙනවා. ඒක තමයි මේ දැන් ඔබට දැන් රූපයක් පේනවා. අපි දුමු සිතක් පහළ වෙනවා. ශබ්දයක් ඇහෙනවා. සිතක් පහළ වෙනවා. හැබැයි මේක ඔබට නිකම්ම රූපයක් වෙන්නේ නැහැ. ඔබට ඒකේ වටිනාකමක් තියෙනවා. එක මලක්ද? ඒක ගෙයක්ද? ඒක පාටක්ද? ඒක ලස්සනයිද? ඒක කැතයිද? අර 11 ආකාරයේ ගොඩක්ම බුදුන් වහන්සේ පෙන්නනවා. මේවා ලස්සනයි, මේවා කැතයි, මේක හීනයි, මේක ප්‍රණීතයි, මේක මහතයි, ඕලාරිකා, සුකුමාවා, හීනාවා, ප්‍රණීතාවා. මේ විදිහට ගොඩක් හැදෙනවා. මෙන්න මේක නිසා තමයි මෙතන කතා කරන්නේ. දෙයක් හටගත්තොත් ඒක අනිත්‍ය ස්වභාවය දකිනවනම් චලාචව, වයාචව, අනිච්චව, විපරිණාමිනෝ අඤ්ඤතා භාවිනෝ ඒක වෙනස් වෙනවා කියලා දකිනවනම් ඒ සිතෙන් මිදෙන්න පුළුවන්. ඒ සිත හටගෙන නැති වෙනවා කියලා මේ මොහොතේ හටගත්ත එක පවතින්නේ නැහැ කියලා. ඒක පෙරමතකයෙන් කියලා හට ගන්නවා නම් පෝනෝ භවිකා නන්දිරාග සගත තත හතරාභිනන්දනී කියන තැනට එනවනම්. එහෙම නැත්නම් පුරාණ විදම් භික්කවේ කම්මම් වදාමින් පෙර මතකයේ නිසයි මේ සිත හටගත්තේ කියලා හිතනවනම්. එහෙනම් රැවටෙන්නේ නැහැ. අපි මේ සූත්‍රයේ දේශනාවට ආවොතින් චක්කු සම්පස්සාපි අනිච්චා විපරිණාමි අඤ්ඤතා භාවී කියලා කිව්වේ හටගන්නා සම්පස්සේ ස්පර්ශය වෙනස් වෙනවා අන්‍යාකාරයකටපත් වෙනවා. ඒ සිතත් පවතින්නේ ඒකත් වෙනස් වෙනවා කියන එකයි. චක්කු සම්පස්සයෙන් වෙනස් වෙනවා නම් අඤ්ඤතා භාවයටපත් වෙනවා නම් වෙනස් ආකාරයකටපත් වෙනවා. ඒ ස්පර්ශය නිසා යම් වින්දනයක් වේදනාවක් දැනීමක් තියෙනවා නම් එයත් දැන ගැනීමක් තියෙනවා නම් එයත් ඒ නිසා හටගන්න චේතනාවක් සිතුවිලි තියෙනවා නම් ඒ සියල්ලම අනිත්‍යයි. ඉහලින් දැක්වෙන අපි කතා කරපු ඒ ගාථාව තුළ ඔන්න ඔය තේරුම තියෙනවා. අපිට දෙයක් හටගත්තොත් ඒ දේ අනිත්‍යයි කියලා බුදුන් වහන්සේමයි දේශනා කරන්නේ. ඒ හටගන්න දේත් සිතේ බොරුවක් කියන එකයි බුදුන් වහන්සේ අනිත්‍යයි කියලා පෙන්නන්නේ. විපරිණාමී අඤ්ඤතාභාවය අනිත්‍යෝ විපරිණාමී අඤ්ඤතාභාවී කියලා පෙන්නන්නේ මේක වෙනස් වෙනවා. පවතින්නේ නැහැ.
අතර බුදුන් වහන්සේ පවසන්නේ දකින්න පෙනෙන හිතන කිසිම දෙයක් සත්‍ය නොවන බවයි. අප රැවටීමට ලක් වෙලා මායාවට හසු වෙලා තියෙන බවයි. මේ අනුව ඔබ ඉදිරිපිට ඔබට පේන ඔබ දකින සියල්ලම සත්‍ය නොවේ. අසත්‍යක්මයි. එයයි බුද්ධ වචනේ. ඇත්තටම වෙනස් වෙන නිසායි අපට ඒ පවතින හැඟීම එන්නේ. ආත්මීය සිතුවිලි ජනිත වෙන්නේ. මලමිනිය අස්තිරයි. මලමිනිය ස්ථිරයි කියලා අපි ගන්නෙ. මලමිනිය ස්ථිරයි පණ නැහැ. වෙනස් වෙනවා. ඔබ දැන් මේ කියන උදාහරණ උපමා අපට බලන්න මලමිනියට ස්ථිරයි ඒක මලමිනිය පණ නැහැ. ඒක වෙනස් වෙන ස්වභාවය නැහැ. අපි ආත්මය කියලා පනවන්නෙත් නැහැ. නමුත් අපි මේ පණ තියනවා කියලා කියන්නේ මේ වෙනස් වෙන නිසාමයි. දැන් ඔබේ කම්මුල් පිම්බෙන්නේ වෙනස් වෙන්න ඕනි. නැත්තම් ඔය මූණ අර ප්ලාස්ටික් වලින් හැදුවා වගේ වෙනස් වෙන්නේ නැතුව තිබ්බනම් ඔබට hina වෙන්න බෑ. ඇයි? කම්මුල් පිම්බෙන්නේ නැහැ. මෙන්න මේ වගේ ඔබ ඔය ශරීරයේ වෙනස් වෙන ස්වභාවයමයි. ඔබ ඔය ආත්මීයයි කියලා කියන්නේ. දැන් ඔබේ ශරීරයේ පොඩි කාලේ ඉපදුණු විදිහටම තිබ්බනම් ඒක ස්ථිරයි. වෙනස් වෙන්නේ නමුත් ඔබ අනිත්‍ය නිසා නේද ලොකු වෙන්නේ. විපරිණාමි වෙනස් වෙන්නේ. තරුණ වෙන්නේ. වයසට යන්නේ. දිරන්නේ. එහෙනම් මේ ලෝකයේ අනිත්‍ය ස්වභාවයමයි ඔබ ඔය ආත්මීය කියලා පනවන්නේ. ඒ අනිත්‍ය ස්වභාවය දැන් ගසකත් ඕකම තියෙනවා. ගස පුංචි පැලේ ඒක ලොකු වෙන්නේ. වැඩෙන්නේ. නැවත පොළොවට කඩාගෙන ඉඳලා පස් වෙන්නේ. මේ අනිත්‍ය නිසා. මේ අනිත්‍ය ස්වභාවය තමයි මේ ආත්මීය පැනවීම අපේ මනසින් සිද්ධ වෙන හේතුව. පණ නැති දෙයකට අපි එහෙම පනවන්නේ. නමුත් ඇත්තටම මේ ලෝකේ හැම දෙයකම මේ අනිත්‍ය ස්වභාවය තියෙනවා. කළු ගලක් ගත්තත් දවසක දිරනවා, ඡයේචවා, වයේචවා කියන තැනට යනවා. ෂය වෙනවා, වැය වෙනවා, වෙනස් වෙනවා. මේ සිතක් සිතුවිලි හටගන්නේ ඔන්න ඔය අනිත්‍ය ස්වභාවය නිසායි. අනිත්‍ය නොවන තැන සිතක් නැහැ, සිතුවිලිත් නැහැ. වෙනස් වෙන නිසානේ අපිට සිතුවිලි උපදින්නේ. නැත්තම් ස්ථිර නම් නිට්ටය නම් අපිට මේ වෙනස් වෙන ස්වභාවය අලුත් දේවල් හිතෙන්න විදියක් නැහැ. ඒකමයි හිතෙන්නේ. නේ ඒ වෙනස් වෙන නිසා අපි අලුත් ඒවා හිතනවා. මෙලෙස සිතේ සත්‍ය දකින්න කෙනාට ඔබ කොහොමද නැත්තම් ඉගෙන ගන්නේ? ඔය අනිත්‍ය නිසාමයි. අනිත්‍ය නිසා ඔබට ඒ හැම දෙයකම වෙනසක් පේනවා. ඒ වෙනස නිසාම ඔබ දියුණුවයි කියලා කියන්නේ වෙනසමයි. වෙනස් වෙන්නේ නැති තැන ඉගෙන ගැනීමකුත් නැහැ. පැවැත්මකුත් නැහැ. ඔබ ඔය කියන ආත්මීය කතා කිසි දෙයක් නැහැ. මෙලෙස සිතේ සත්‍ය දකින්න කෙනාට ඇත්තේ සිතේ අනිත්‍ය ස්වභාවයම පමණයි. දැක ගන්න ලැබෙන්නේ අනිත්‍යමයි. අනිත්‍ය නොවන තැන සිතක් එහෙමනම් නැහැ. එහෙමනම් මෙන්න මේ දකින්න කෙනා සිතේ සත්‍ය දකින්න කෙනා. ඔහුට මේ සිත සත්‍ය නොවන කෙනාට ඒ සිතට මැවෙන දේවල් ඇත්ත කරගෙන විඳින්න යන්නේ. ඊව පස්සේ දුවන්නේ. ඇයි මේකේ සත්‍ය දකින්නවා. මෙහෙම දෙයක් නෑ මේක බොරුවක් කියලා. අතන මේක හිතේමයි හැදෙන්නේ. ඔය එළියේ දකින්න ඒවා එළියේ නෑ. ඔය දරුවෝ කියලා දේවල් එළියේ නෑ හිතේ තියෙන්නේ. දැන් ඔබේ දරුවට තව කෙනෙක් දරුවා කියන්නේ නැත්තේ. ඔබේ හිතේ ඔබේ දරුවෙක් ඉන්නවා. ඒකට රූපයක් තියලා නාමයක් තියලා ඔබ ගැට ගහලා තියෙනවා. හැබැයි අල්ලපු ගෙදර එක්කෙනා එයාට කියන්නේ එයාට එහෙම දෙයක් නැහැ. ඔබ අල්ලපු ගෙදර එක්කෙනා මැරෙනවා. ඔබට ගාණක්වත් නැහැ. ඇයි? ඔබ හිතන්නේ ඔබේ නෙමෙයි කියලා. ඒකද ඔබ සිතුවිල්ලන්නේ. දෙයත් ඔබේ වුණා නම් ඉවරයි. එයා ඔබේ නොවුණු නිසා ඔබට දුක එන්නේ ඔබට ඒකට හැඟීමක් නැහැ. සිතුවිල්ලක් නැහැ. ආසාවක් නැහැ. ඇලීමක් නැහැ. ගැටීමක් නැහැ. ඒකයි රාග දේශ මොහ සිතක් තමයි යමතිස්සෙම තියෙන්නේ. සිතක් ඉපදුණා නම් එතන තියෙන රාගයක්, දේශයක්, මෝහයක්. මෝහය කියන්නේ ඉතින් ඔක අන්ධකාරයනේ. අවිද්‍යාව නොදන්නකම. ඔබට අල්ලපු ගෙදර කෙනාට කිසිම නැහැනේ. එයා මරුණත් කමන්නේ. එයාට කන්න නැතත් කමන්නේ. එයා මරුණත් කමන්නේ. ලෙඩවක් කමන්නේ. එයා මගේ නෙමෙයි. දැන් මගේ කියන හැඟීම මොකද්ද මේ? ඕකම බොරුවක් නේ. එහෙම දෙයක්වත් නැහැනේ. මමත් නැහැනේ. ඔය සිතුවිල්ලම මේ සිතුවිල්ලේ ස්වභාවය හටගත්තේ කොහොමද? මේ අනිත්‍ය ස්වභාවයනේ. අනිත්‍ය ස්වභාවයටනේ තමයි මේ පනවලා තියෙන්නේ.
මේක තමයි අපේ ඉන්න මායා ලෝකේ. සත්‍ය දකින්න ඕනේ. මේක සත්‍ය දකිනකොට කිසි දෙයකට සිතුවිල්ලෙන් මිදෙනකොට කිසි දෙයක් එන්නේ මගේ කියන සිතුවිල්ලත් එන්නේ ඔය අන්ත දෙක නිසානේ මම හැදිලා ඉන්නේ. එතන එයා ඉන්නවා මෙතන මම තියෙනවා. ඒගොල්ලෝ මගේ නෙමෙයි මම මෙතන. ඔය අන්ත දෙක නැහැ සිතුවිල්ල නැති වෙනකොට. සිතුවිල්ල බොරුවක් කියලා සත්‍ය දකිනකොට වෙන්නේ මමම නැති වෙනවා. මම නැහැ. දැන් මම නැතුණා මොකද වෙන්නේ? මං නැතුණාම ලෝකෙත් නැහැ. එතකොට මොකද වෙන්නේ? මොහොත විතරයි තියෙන්නේ. මොහොතට අවදි වෙනවා කියන්නේ ශුන්‍යතාවය කියන්නේ ඔන්න ඔකටයි. ක්‍රියාවලියක් විතරයි මේ ලෝකේ තියෙන්නේ සබහාදාම විතරයි හම්බ වෙන්නේ. ඔතනට යන්නේ. ඇත්තටම අපි අනිත්‍ය අවබෝධ කරගන්නවද? නැහැ. ඇත්තටම වෙන්නේ මේ සිත අනිත්‍යතාවයට පත් වෙලා නැත්තට නැති වෙලා යනවා. දැන් ඔබට තේරෙනවද මේක ගැඹුර? මේ හිත අනිත්‍යතාවය අවබෝධ කරගන්නවා නම් එතන සිත තියෙනවනේ. දැන් සිත නැතුනොත් මොකද වෙන්නේ? ඒකයි මේ සිත අනිත්‍යතාවයට පත් වෙනවා කිව්වේ. නැති වෙලා යනවා. සිත නැතුනොත් මොකද වෙන්නේ? ඔබත් නැහැ. මේ සබහාදාම යනු අනිත්‍යතාවයයි. මේ අනිත්‍යතාවයේ රිද්මේට අයිතිකාරයක් නැහැ. මේ සබහාදාමයේ රිද්මේට අයිතිකාරයක් නැහැ. කුමක්ද මේ අනිත්‍ය ස්ථිරත්වයක් නැතිකම? ඇත්තටම ඇයි පෘථිවිය කැරකෙන්නේ? අපි අහලා තියෙනවා මේ පෘථිවිය පැයට කිලෝමීටර් 187ක වේගෙන් කැරකෙනවා. මේ වේගෙන් එක තැන කැරකි මේ සූර්යයා වටේ කැරකෙනවා කියලා. ඔය කියන්නේ මොකද්ද? එක තැනක් කැරකෙනවා පරිභ්‍රමණයකුත් වෙනවා. පෘථිවිය එක තැනක් කැරකෙනවා සූර්යයා වටෙත් යනවා. ඉතින් ඔක එක විදියට තිබ්බම ඉවරයි නෝක මේ කැරකෙන්නේ ඇයි? ඊරපා එහෙම තිබුණා නම් අපිට ඉරක් පායන්නේ නැහැ. එහෙනම් අපිට හඳක් නැහැ. මේ ඉරක් නැහැ. අපිට එහෙනම් මේ හුළඟක් නැහැ. අපිට එහෙනම් මේ ගස් හැදෙන්නේ ওই ඉරේලිය එන්නේ මුකුත් නැහැ. කළුවර නම් කළුවරයි. ඉතින් කැමතිද ඔබ ඒකට? නෑ. ඔබ මේ ලෝකේ සුන්දරයි කියලා යමක් කියනවනම් ඒ ඉර පායන හින්දා ලෝකේ කැරකෙන හින්දා. ලෝකේ කැරකුන් නැත්තම් ඉර පායන්නෙත් නෑ. දැන් ඉර පායන් නැත්තම් ගහක කොළයක්වත් හැදෙන්නේ නෑ. ඇයි ඉරේ තියෙන ATP ශක්තියෙන් තමයි ප්‍රභා සංශ්ලේෂණය කළ ওই ගහේ කොළ හැදෙන්නේ. ඕක කාලා තමයි සත්තු හැදෙන්නේ. එහෙනම් මේ ලෝකේ සතෙක්වත් නැහැ, ගහක්වත් නැහැ, ඉරක්වත් නැහැ, හඳක්වත් නැහැ. පෘථුවියත් ඔහි ගල් වෙලා තියෙනවා. දැන් මොකද්ද මේ සබදාමේ මේ මොකද්ද මේ කතාව? භෞතික පැත්තේ කතාව, සිතුවිලි පැත්තේ කතාව දෙකම එකයි. සිතේ අනිත්‍ය ස්වභාවය. ඒක අනිත්‍ය ස්වභාවය නිසයි සිතක් ඉපදිලා මේ අපි සුන්දරත්වයක් කියලා කතා කරන්නේ. ওই ලස්සනයි කැතයි සේරම. හැබැයි ඔක අනිත් පැත්තේ ප්‍රක්ෂේපණයේ තියෙන්නේ බාහිර සබදාමේ. එතකොට ඔබට ඉරක් හම්බ වෙනවා. ඔබට පෘථුවියක් හම්බ වෙනවා. හුලඟක් හම්බ වෙනවා. ගහක් හම්බ වෙනවා. මේ ඔක්කොම එකිනෙක බලන්න කතාව මොකද්ද කියලා. භෞතිකයේත් අනිත්‍ය නිසායි ඔය කතාවක්. ඇතුළෙත් අනිත්‍ය නිසායි කතාව. මේ ඔක්කොගෙම එකම ස්වභාවයක්. සියල්ලම මායාවක්. මායා ස්වභාවයක්. හැබැයි මේ අනිත්‍ය අවබෝධ කිරීම ලේසි නෑ. ඒක නිසා අපි බාහිර පෙන්වුවේ. නැත්තම් බාහිර අවශ්‍ය නෑ මේකට. මේක පුළුවන් අර අපි කියපු ටිකෙන් තේරුම් ගන්න. මේ සිත හැදෙන හැටි බැලුවාම එතනින් සිත මිදෙනකොට සිතකුත් නැතිකොට ලෝකෙ කිසි දෙයක් නැහැ. එකම දෙයක් පේනවා. මොකද්ද? සබදාම. ඒකේ මොකද්ද තියෙන්නේ? අනිත්‍ය ස්වභාවය. සබදාම අනිත්‍ය ස්වභාවයක් එච්චරයි. ඔය කටට වතුර දැම්මාම පස්ස පැත්තෙන් එළියට යන්නේ. ඔය ගස්වල ඔය හැමදේම එකයි. ඔය වතුර බොනවා කියලා කතාවක් නැහැනේ. ඒක බොරුවක්. කනවා කියලා කතාවක් තියෙන ඒකක් බොරුවක්. ඇවිදිනවා කියලා ඒකක් බොරුවක්. ක්‍රියාවලියක් තියෙනවා. ওই ගස්වල අතු හෙල්ලෙන්නේ, හුළඟ හමන්නේ. ওই වගේ තමයි මිනිස්සුන්ගේ කතාව. 아무තෝක තේරෙන්නේ.
දැන් ওই ගහක පුංචි ඇටයක බලන්න සමහර ගස්වල ඔය පියාටුපත් වගේ ඔය බීජවල තියෙන. ඒව ඔහේ පා වෙනවා. සමහරලාට පුළුන් කෑලි වගේ ඔහේ පා වෙනවා. ඊට පස්සේ කොහේ හරි ගිහිල්ලා වැටෙනවා. එතන ගහක් හැදෙනවා. ආයි එතන ඒව තවත් කොහේ මේ ඇවිදිනවා වගේ. ඉතින් උකත් ඇවිදිනවා කියත හැකියි. අපි කියනවා නෑ. ඒවා එහෙම නෑ. ඒවා ආත්මීය නෑ. ඒවා ජීවි. ඔබත් අජීවි. ඔය ජීව කොහෙවත් නෑ. ඇත්ත කිව්වොත් එකම ස්වභාවයයි තියෙන්නේ. ඒ ස්වභාවදාම ක්‍රියාවලියක් න්‍යායක් හේතුඵල ධමයක් තියෙන්නේ. ඒ මොකද්ද? ඉර පෑවුවොත් ගස්වල කොළ හැදෙනවා. ඉර පෑවුවේ නැත්තම් ඔය එකක් නැහැ. ඔන්න ඔය වගේ මේ ලෝකේ කැරකෙන්නේ නැත්තම් මුකුත් නැහැ වගේ. ස්වභාවදාමක් තියෙනවා. ඒකනේ ඇත්ත කතාව අවසානයේ හම්බ වෙලා තියෙන්නේ. දැන් ඉර පායන්න නැතු මේ ලෝකෙ මොකක්වත්ම වෙන්නේ නැහනේ. එතකොට මේ ලෝකේ කැරගෙන හින්දානේ වෙන්නේ. කැරගෙනවා කියනම නිට්ටය නැහනේ, ස්ථිර නැහනේ. ඉතින් ওই ස්වභාවදාම ඔය කතාව කියනවා. ඉරක් නැති ඒ ඇති නැති වෙන කතාවක්. ඒ ඇති නැති වෙන කතාව තුළ මැවීමක්. මේක ස්පාක් වීමක් වගේ වැඩක්. මේක තුළ ශක්තියක් තමයි ස්පාක් වෙනවා. ශක්තිය කියන්නේම ඔන්න ඔය අන්ත ඒ කියන්නේ මෙන්න මේ ස්වභාවයට. ඔය ස්වභාවයට ශක්තිය කියන ලෝකෙම ස්වභාවයක් තියෙනවා. අනිත්‍ය ස්වභාවයක්. ඒ තුළයි ශක්තිය ඉපදිලා තියෙන්නේ. මුළු ලෝකෙම අනිත්‍ය ස්වභාවයක් තියෙනවා. ඒකටමයි ශක්තිය කියන්නේ. පුදුම කතාවන්නේ. ඇත්තනේ. මුළු ලෝකෙම අනිත්‍ය ස්වභාවයක් තියෙනවා. ඒකටමයි ශක්තිය කියන්නේ. ඒක අපි සැරින් සැරේට කිව්වොත් හරි ඒක විතර ඔබට උගන්වන්න තියෙන්නේ. අපිට ඒක විතර ඔබට කියලා දෙන්න තියෙන්නේ. තියෙන්නේත් ඒක විතරයි. මොකද්ද? අනිත්‍ය. මේ ලෝකෙම අනිත්‍ය ස්වභාවයක් තියෙනවා. ඒක නිසායි පෘථිවිය කැරකෙන්නේ. ඒක නිසායි හුලං හමන්නේ. ඒක නිසායි ඉර පායන්නේ. ඒක නිසායි ගස්වල කොළ හැදෙන්නේ. ඒ කොළේ කාලා සත්තු හැදෙන්නේ. ඔය එකක්වත් නැහැ අනිත්‍ය නෙමෙයි නංග. ඔය මොකක්වත් හැදෙන්නේ කොටින්ම කියනවා නම් වතුරක්වත් නැහැ. අනිත්‍ය වෙන්න ඕනි. අනිත්‍ය නිසා ඒක හැමදේම අනිත්‍ය නම් චලේචවා වයචවා ඡායචවා. මොකද්ද මේ කියන්නේ? අනිත්‍ය නිසායි අනිත්‍යයි ස්වභාවදාම ශක්තිය. මේ ලෝකයේ ශක්ති ස්වභාවය තමයි අනිත්‍ය නිසායි අනිත්‍යටයි ශක්තිය කියන්නේ. අනිත්‍ය නිසායි ශක්තිය ජෙනරේට් වෙන්නේ. ශක්තිය තියෙන්නේ. ලෝකෙ මුකුත් වෙන්නේ නැත්නම් ඔහෙ තියෙනවනේ. නමුත් ලෝකෙ මොකක් හරි චලනයක් තියෙන නිසා තමයි ශක්තියක් තියෙන්නේ. ඒක නිසායි අන්ත දෙකක් තියෙන්නේ. මේක මෙච්චරයි කිය මේ රහස. පරම සත්‍යයේ රහස උතනයි තියෙන්නේ. ඒකයි මේ ත්‍රිලක්ෂණ වල තියෙන වැදගත්කම. සිතක් හැදෙන්නේ මේකයි. සිතකුත් නෑ නැත්තම්. ඔය සිත කියන්නේ ශක්තියක් නේ. ඔය ශක්ති ස්වභාවය අටගත්ත විදිය. අනිත්‍ය ස්වභාවයමයි. ස්වභාවයමයි මේ ප්‍රක්ෂේපණය සිතේ. සිත කියලා 아무තු දෙයක් නෑ. ස්වභාවයමයි සිත. එළියමයි මේ කණ්ණාඩියේ ප්‍රතිබිම්බේ. කණ්ණාඩියේ ප්‍රතිබිම්බේ සිත කියන්නේ. ඒ පැත්ත මේ පැත්ත. ඒ පැත්ත කතා කරන්නේ මේ පැත්ත සිත. ඒ පැත්ත මේ පැත්ත. ඕකනේ. මේක ඔබට මේ පැහැදිලි කිරීම මේ විදිහට දිගටම අපිට විවිධාකාර ප්‍රතිකඩයන් ඔස්සේ කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඕක ඔබගේ සිත වහලා තියෙන්නේ. වැහිලා තියෙන්නේ. ඔබට ඒක අරගන්න බෑ. ඒක විවර වෙන්නේ නැහැ ලෝකෙට. ඇරෙන්නේ නැහැ. ලෝකේ සත්‍ය දකින්නේ නැහැ. අන්ධකාරයේ ඔබ ඉන්නවා. මේ සිතම සිත අවබෝධ කරන්න තියෙන්නේ. සිතේ මායාව සිතින් අවබෝධ කරන මායාවෙන් මිදිනවා කියන එක. මායාව අවබෝධ කරනවා කියන එක. එහෙම වෙයිද? වෙන්නේ නැහැ වගේ නේ. නෑ ඒක වෙනවා. මේක හරි පුදුම කතාවක්. මේ වේගයකට හසුව අපි කැරකෙනවා. ඇයි අපි වයසට යන්නේ? ඇයි අපි දිරන්නේ? ඇයි අපි නැවත පොළොවට පස් වෙන්නේ? මෙන්න මේ අනිත්‍ය නිසායි. අනිත්‍ය මොකද? පෘථුවිය කැරකෙන්නේ නැත්තම් ඔබ වයසට යන්නේ නැහැ. ඇත්ත කතාව උතන. ඔබ මේ පෘථුවිය කැරකෙන්නේ නැත්තම් ඔබ දිරන්නේ නැහැ. ඔය භෞතික සාධක එකිනෙක සම්බන්ධයි. හැබැයි ඒකම තමයි මේ අභ්‍යන්තර අපි කතා කරන සිතටත් තියෙන්නේ.
මේක හරි පුදුමයිනේ. ඔව්නේ අනිත්‍ය නිසානේ සේරම වෙන්නේ නම් ශරීරෙත් අනිත්‍ය වෙන්නේ ඒක නිසා. හැබැයි මේක ඔබට දැනෙන අවස්ථාවක් වෙන්නන්න. ඔබ හිතන්න ඔබ වේගෙන් වාහනයක යනවා අධිවේගය හරි කතරගමට. ඔබට මේ වේගෙන් ගිය වාහනේ ගිහින් නැවතුනම පුදුම තෙහෙට්ටුවක් දැනෙනවා. ඇයි ඔබේ ශක්තිය ෂේ වෙලා වේගය තුල. අන්න ඔය විදිහට පෘථුවිය කැරකෙන වගේ තප්පරේ පැයට කිලෝමීටර් 187ක වේගයෙන් පෘථුවිය එක තැන කැරකෙන වගේ දෙපාරක් කැරකෙන පරිභ්‍රමණය කරන මහා වේගයක අපි ඉන්නවා. මොකද වෙලා තියෙන්නේ? අපේ සෛල දිරනවා. අනිත්‍ය ස්වභාවයට ලක් වෙනවා. විපරිණාම වෙන්නේ ඔන්න ඕක නිසා. මොකද මේක භෞතික න්‍යායයෙන් පෙන්වන්නේ. මේක බුදුන් වහන්සේ පෙන්වන්නේ සූත්‍රවල වෙනම එදා කාලේ අයට තේරෙන භාෂාවෙන්. දැන් අපි කතා කරේ අද තියෙන භාෂාව පාවිච්චි කරලා. ඒ උපමා උපමේයන් තමයි ධර්මයේ පෙන්වන්න වෙන ක්‍රම නැහැ. ඔය භාෂාවෙන් කියන්න බෑ මේක. ඔය භාෂාව බොරුවක්. බොරුවෙන් කොහොමද ඇත්තක් කියන්නේ? බොරුවෙන් ඇත්තක් කියන්න අද වෙලා. ඒක හරි ගැඹීරයි. ඒක කියා ගන්න අමාරු. එතකොට තමයි උපමේයන් තමයි බුදුන් වහන්සේ ඔක්කොම උපමේයන්. ඔක්කොම උපමේයන් තියෙන්නේ උපමාව බැලුවම අනිත් පැත්තේ ප්‍රක්ෂේපණයේ සිට. දෙපැත්ත පෙන්වන්නේ. ස්ථිර නිත්‍ය ලෝකයක් මේ ලෝකේ නෑ. ඔබ කඳු මුදුනකට නගින්න. ඇයි හුලං හමන්නේ? ඇයි නිශ්චල නැත්තේ? ඇයි පෘථුවිය කැරකෙන වේගය ඔබට ඒ වේගය ඔබට පේනවද? ඒ වේගයනේ හුලඟින් කියන්නේ. නැත්තම් හුලඟක් නැහැනේ. දැන් හුලන් නැත්තම් වැස්ස වහින්නෙත් නැහැනේ. එහෙමනම් මේ අංශු කැඩෙන්නේ සංඝට හැදෙන්නේ වතුර හැදෙන්නේ සේරම එකට බැඳිලා තියෙන්නේ. මේ සේරම අනිත්‍ය ස්වභාවයක. සිත හැදෙන ඒ ශක්ති ස්වභාවයම තමයි මේ කරකෙන්නේ. ඕකේ ශක්ති ස්වභාවයම විතරයි මේ කතාව තුළ තියෙන්නේ. මේක විශ්වයේ දැවැන්ත විශ්වයේ මහා රහසක් තියෙනවා. මේ ශක්ති ස්වභාවයේ තියෙන අනිත්‍ය ස්වභාවය නිසායි. ඒක තමයි රහස. හැබැයි මේ විශ්වයේම මේ ශක්ති ස්වභාවයට විද්‍යාඥයෝ එක එක විදිහට පෘථුවිය හැදෙන ඩාර්ක් මැටර්ස් කියලා මුළු විශ්වයේම තියෙනවා. ශක්ති ස්වභාවයට අන්ධකාර අංශු කියලා જાතියක් පෙන්නනවා. එහෙම දෙකක් හොයාගන්න අන්වික්ෂ වලින් බෑ. මොකද මේගොල්ලෝ උපමා කරනවා. ඊට පස්සේ ඒවා කැටි වෙලා කියනවා මේ ග්‍රහ ලෝක හැදෙන්නේ. ආයිමත් ඕක ශක්තියක් තියෙන්නේ. ඩාර්ක් මැටර්ස් කියන්නේ ඒ විද්‍යාඥයන්ගේ ඒ ඉදිරිපත් කිරීම. ඒ ඩාර්ක් මැටර්ස් කියන්නේ ශක්තියමයි. ඒක නැවත ඒකනේ ඒක ගිනි තිබ්බාම අලු වෙලා යන්නේ. ඒක නැවත වායු ගොලට එකතු වෙනවා. ඒතර වායුවක් කියලා ඇහැට පේන්නේ නැති නිකම්ම ශක්ති ස්වභාවයක් බවට පත් වෙනවා. ඔබේ ශරීරෙත් ඔච්චරයි. මේ හැම එකකම ශක්ති ස්වභාවයක් විතරයි තියෙන්නේ. වෙන කිසිම දෙයක් නැහැ. හැබැයි මේකට තමයි අපි කතා කරන්නේ. ඒක තමයි විශ්ව ශක්තිය. වෙන මේ පරම සත්‍ය මේ පරම සත්‍ය කියලා ඔබ හිතනවාද මේ හොයාගන්න බැරි එකක් තියෙනවද? දන්නේ නැති එකක් තියෙනවා කියලා. ඔක්කොම තේරෙනවා මේ පොඩ්ඩක් මේ අර අපේ ඔලු කට්ට අපේ මේ දාලා තියෙන ඔය තියෙන රොම්මඩ ඔක්කොම අයින් කරාම කුණු ගොඩවල් ටික අස් කරලා දැම්මම ඔක්කොම තේරෙනවා. සේරම තේරෙන ගන්න. අනන්ත විශ්වයම තේරෙනවා. මුකුත් නෑ තේරෙන්නේ නැති. කිසිම දෙයක් කවුරුත් අපිට උගන්වන්න එන්න ඕනේ නෑ. මේ සබහාදාම අපිට උගන්වනවා. මේ සබහාදාම ඇති අපිට වෙන කවුරුත් මේ පඬිතු වෙන්න ඕනේ නෑ. මේ අපිවත් අවශ්‍ය නෑ. ඔබ මේ අහස දිහා බලන් හිටියොත් ඔබට ඔක්කොම තේරෙන්න ගන්නවා. ඒ තරම්ම මේ විශ්ව ශක්තිය ඔබගේ මේ සිතුවිලි ශක්තියත් එක්ක ලින්ක් වෙන්න දෙන්න ඕනේ. ඒක අපි හැමතිස්සෙම කියනවා. මේ අනිත්‍ය ස්වභාවයේ තියෙන කියලා. ඔබ අහස දෙස බලන්න. ඇයි මේ වලාකුළු හමන්නේ? ඇති වෙවි නැති වෙවි යන වලාකුළු වේගයට හසු වෙලා ඔබට කතාවක් කියනවා. ඔබට ඒක දැනෙන්නේ නැහැ. ඇයි ඔය නිශ්චල නැත්තේ? අනිත්‍ය නිසා නේද? වලාකුළු කැඩි කැඩි ගලාගෙන යන්නේ. ඒ මහා සුන්දර කතාව ඔබට කියනවා. ඔබ ඒකේ ලස්සන බලනවා. ඔබ මහා අන්ධකාර නිකන් මොකේද මෝඩෙක් වගේ. වෙන මොනවද කියන්නේ? අපිටත් මේක හරි විහිළුවක්. ඒකේ අනිත්‍ය දකින්න ඔබට ඥානයක් නැහැ. ඔබ ඒකේ ලස්සන බලනවා. ඔය ලස්සන මොකද්ද? කැත මොකද්ද? ඔබගේ ඔය මායාව ලේසියෙන් ලියෙන්නේ නැහැ.
මායාවට අහු වෙන්නේ මායාවක්මයි. ඒක ලේසියෙන් ඔබ මායා ලෝකෙ මිදෙන්නේ නැහැ. මායාව අවබෝධ කරගන්න ඕනේ. එතකොට ටිකෙන් ටික ඔබට සත්‍ය පේන ගන්න. හැම එකෙම සත්‍ය පේන්න ගන්න. ඔය ගහක වැටෙන කොළයක් දිහා බලන් ඉන්න. ඔය කොළේ පොළොවට පස් වෙලා දිරන්නේ ඇයි? ඇයි ඔය කොළේ ඔහොම දිරන්නේ? ඇයි ඔය කොළේ ඔය අමුවට තියෙන කොළයක් අල්ලලා බලන්න. ඇයි ඔක හොඳට නිකන් අපේ හැම වගේ මෙලකයිනේ. ඉතින් මේ හැමේ කෝකේ කිසි වෙනසක් නැහැ. ඉතින් මහමටත් වෙන්නේ ඕකමනේ පණුව ගාලා දිරලා ගිහලා පස් වෙලා යන්නේ. මේ සබදාම අපට කතාවක් මේ මීට වැඩිය කවුරුද කියලා දෙන්නේ? අපිට මේවා කියලා දෙන්න සබදාම. ඒක නිසා බුදුන් වහන්සේ හැම දෙයකම සබදාම තමයි කමටහන් ගන්න. කමටහන් කියන්නේ ඕවට වෙන දෙයක් නෙමෙයි. මේ සබදාම බණ කියනවා. මේ සබදාම ධර්මයේ කියනවා. ධර්මයේ මේ කියන කවුරුත් වෙන්න ඕනේ නැහැ. එහෙම කිසි කෙනෙක් එන්න ඕනේ නැහැ. මේ සබදාම බලන් හිටියාම ඇති. ඔය රහත් වෙලා තියෙන්නේ ඇත්තටම මේ පටාචාර රහත් වෙලා තියෙන්නේ පොළොවට වතුර වැටිලා ඒක පොළොවට උරනවා බලන් ඉඳලා. සමහර අය රහත් වෙලා තියෙන්නේ ඔය නිකන් මලක් දිහා බලන් ඉඳලා. සමහර අය රහත් වෙලා තියෙන්නේ ඔය වතුර ගලනවා බලන් ඉඳලා. එහෙම නැත්තම් ඔය මොකක් කරේ ඔය සබදාමේ කැලලක් කියන්නේ. ඔය කමටහන් කියන්නේ වෙන දෙයක් නෙවෙයි ඕකට. ඔබගේම කෙස් ඔය වයසට යනකොට ඔය ඉදෙනවා ඒක සිහි වෙලා නිවන් ගියා ඉන්නවා. මේ සබදාම අවබෝධ වෙන එක නිවන් යනවා කියන්නේ. වෙන මොකුත් නැහැ. මේ අනිත්‍ය ස්වභාවය යමෙකුට හරියටම ඒකම වුණොත් ජීවිතේ එච්චරයි. ඔහුට ආයේ මේ ආත්මයක් මේම කතාවක් නැහැ. එතනට යන්නයි බැරුව ඉන්නේ. ඒක දකින්න නුවණක් නැහැ. ඒක නිසා මේ සංඥාව මේ පෙන්වන්නේ. නැත්තම් මේවත් ඇත්තටම මේ කිසි දෙයක් අවශ්‍ය නැහැ. කිසිම දෙයක පවත්මක් නැහැ. ඇති වෙනව නැති වෙනවා. හටගෙන නැති වෙනවා. ඒ නැති වෙන වේගයේ සියල්ල හරිම වේගවත්. අපි සබදාම කියන්නේ ඇති වෙන නැති වෙන ස්වභාවයටයි. මේ වේගය තුල පෘථුවියක් දිරනවා. පෘථුවියවත් පවතින්නේ නැහැ. පෘථුවිය ඇතුලේ ඉන්න අපි ඉඳීද අපිටවත් ඉන්න හම්බෙන්නේ නැහැ. මේ සියල්ලම අනිත්‍යයි. පෘථුවිය ඇතුලේ මුළු ඒ චක්‍රවාටයේම මුළු විශ්වයේම කතාව ඕකයි. ඉරක් හඳක්වත් තරුවක්වත් පවතින්නේ නැහැ. මේ ලෝකෙ කිසිමද මේ ශක්ති න්‍යායට යටයි. ඒ න්‍යාය නම් අනිත්‍යයි. අනිත්‍ය න්‍යායයි. මුළු චක්‍රවාටයේම එකම ස්වභාවයක් මතයි තියෙන්නේ. අද මහා දාර්ශනික විද්‍යාඥයින් මේ මහා නුවණැත්තෝ මේ අවබෝධ කරගන්නවා. නමුත් බෝලඳ හිත්වලට කවදානම් මේ වැටේවිද? ඔවුන් මරා ගන්නවා. ඔවුන් මොකද්දෝ දෙයකට අඬනවා. දුක් වෙනවා. ඇත්තට ඔවුන් දන්නේ නැහැ ඔවුන් ඉන්නේ මායාවකට හසු වෙලා කියලා. ඔවුන් මොකද්දෝ එකක් හදාගෙන මොකද්දෝ එකක් කියවනවා. ඔවුන්ම දන්නේ නැහැ ඒ මොකද්ද කියලා. ඔවුන් මොකද්දෝ හීනයක් බල බල ඉන්නවා. හීනවල හීන මිසක් වෙන දෙයක් නැහැ. ඔබ දකින හීනේ කවදා හරි හීනෙන් ඔබ අවදි වුණොත් ඔබට පරම සත්‍ය හම්බ වෙනවා. ඒ පරම සත්‍ය දවසක ඔබ අවදි කරගත්තොත් ඔබ තමයි මහා මුනි. ඔබ මිනිසෙක් නෙමෙයි. ඔබ සබහාදහම් පමණයි. මේ ලෝකේ නිශ්චල කිසිවක්ම නැහැ. සියල්ල චලනයට හසු වෙලා අස්තිරයි, අනිත්‍යයි. අනිත්‍ය ලෝකයක් අපි කොහොමද ස්ථිර කරගන්නේ? අපි හැමෝම මේ අනිත්‍ය ස්වභාවයේ වේගයට හසු වෙලා පැවැත්මක් ගැන කතා කරනවා. පැවැත්මක් ගැන කතා කරන එකත් මහා වීලුවක්. හෙට උපදින දරුවට ඔබ ඇත්ත කිව්වොත් ඔය දරුවා අවුරුදු 7න් සෝවන් වෙනවා. නමුත් ඔබට ඒක කියන්න ඔබ දන්නෙත් නැහැ. ඇත්තටම අවුරුදු 7 වයස බුද්ධ දේශනාවේ ධර්මයේ තුල මහා ගැඹීරයි. ඇයි ඒ? පෙරමතකයක් නැහැ. ඒක මොකද වෙන්නේ? ඇත්ත ටික දත්ත ටික දුන්නොත් මොකද වෙන්නේ?
ඔය දරුවට කිව්වොත් මෙහෙම ආගම් කියලා දෙයක් නැහැ. මේ ලෝකයේ හැමදේම අනිත්‍යයි. මේ සේරම පවතින්නේ නැහැ. මේකට රැවටෙන්න එපා. මේකට මුලා වෙන්න එපා. නිකන් මරා ගන්න යන්න එපා. නිකන් ඔය ආස ඒ ඇල්ලුනට ඒව නිකන් බොරු. ඕව කිව්වොත් මොකද වෙන්නේ? ඔය හෙට උපදින පුංචි දරුවා මහා විශ්වයට අවදි වෙනවා. එතකොට මොකද වෙන්නේ? එයාට කිසි ගැටලුවක් නැහැ. එයා අන්ත දෙකෙන් මිදෙනවා. මොකක්ද ඒ අන්ත දෙක? හොඳයි නරකයි මගේ අනුන්ගේ එහෙම දේවල් නැහැ. එතන මුළු ලෝකෙම එකක් වෙනවා. එහෙම ලෝකයක ඔබ ඉපදුණු මොකද? ඔබ සත්‍ය ලෝකයක ඉපදෙලා. බුදුන් වහන්සේ අවුරුදු 7 කුමාරක අපි දකින්නවනේ. රාහුල කුමාරයා අවුරුදු 7න් සෝවාන්. රාහුලගෙන් අහන ප්‍රශ්න වලට දෙන උත්තර බලන්නකෝ. රාහුල හැම ප්‍රශ්නයකටම දෙනවනේ උත්තරය. ඒක නාමකින් ආහාරට්ටිතිය. මේ පුංචි දරුවෙක් නේ කියන්නේ. මුළු ලෝකෙම ආහාරයකින් යැපෙනවා. මේ හැම දෙයක්ම ගහ කොළ ඉර හඳ හැම එකකම සිතකත් ආහාරයක් කියනවා. මේ පොඩි දරුවෙක් කියනවනේ. නව නාමකින් කියලා ඇහුවම ඒ දරුවා කියනවා ඒ එකම සිතක් එකම ස්වභාවයක් තියෙන ඉන්නවා කියනවා. එයාට ඒක දැනෙන්නේ සබාදාමේ. ඒ සබාදාමට ලින්ක් වුණාට පස්සේ එයාට නැහැනේ පෙරමතක කතාවක්. එයාට නැහැනේ අර ආගමේ මේ ආගමේ ওই දෘෂ්ටි කතා මුකුත් නෑ. දැන් පුංචි දරුවට ඇත්ත කිව්වොත් එහෙම ආයේ දරුවව බොරු කරන්න හම්බ වෙන්නේ නැහැ. එයාට ඔය එක නිකන් ඒවා කියලා නිකන් මරා ගන්න එයා යන්නේ නැහැ. එයා ඇත්තටම මනුස්ස ස්වභාවය අභිභවා ගිය දිව්‍ය ස්වභාවයකටපත් වෙනවා. ඒ දිව්‍ය තලයට පුංචි දරුවෝපත් වෙනවා. ලේසියෙන්. ඒ බ්‍රහ්ම තලයට මේ පුංචි දරුවෝ ලේසියෙන්පත් වෙනවා. ඒ සදා අමරණීයත්වයට මේ මතක ගබඩා නැති හිස් ඒ ස්වභාවය තුළ ප්‍රභාස්වර සිත සුද්ධාත්මය බවට පත් කරන්න පුළුවන්. නමුත් ඒකට කොහෙද ඒ දරුවන්ට කවුද ඒව වහන්නේ? තමන්ගෙම මේ අවට ඉන්න ලොකු අය. ඔවුන් ගාව තියෙන දෘෂ්ටි පොඩි දරුවට පොවනවා. මොකද වෙන්නේ? මහ කකුලුවා පොඩි උන්ට කෙලින් යන්න කියලා දෙනවා. මොකද වෙන්නේ? උන් ඔක්කොම හරහට යනවා. මුළු ලෝකෙම ඕකයි වෙන්නේ. නමුත් මේ සත්‍ය අවබෝධ කරගත්ත අය එහෙම නැහැ. ඔවුන් සත්‍ය හෙළි කරනවා. ඒ සබාදාමයි. ඒ සබාදාමේ න්‍යාය අතිමහත් ගැඹීර න්‍යායක්. ඉතින් අපි අනිත්‍ය ගැන යම්කිසි දුරකට කතා කරගෙන වටිනාම තැනකට ඇවිල්ලා නැවතුනේ. මේ තුල අපිට පෙන්වන්න පුළුවන් තව විද්‍යුතය හැදෙන හැටි, ශක්තිය හැදෙන හැටි, සිත හැදෙන හැටි ඔක්කොම එකම න්‍යායයි. ඔක්කොම එකම න්‍යායයි. සිත කියන්නේ ශක්තියක්මයි. විදුලිය හැදෙන්නේ ශක්තියක්මයි. ඔය අන්ත දෙකක් කැරකිලයි විදුලිය හැදෙන්නේ. ධන ඍණ චුම්බකේ. ඔබ දන්න ඔබ ඉගෙනගත්. ඔය යම් කිසි විදියකට ඔය යම් කිසි පෙර අධ්‍යාපනයකට දන්නවා. ඕකම සිතේ අන්ත දෙකක් තියෙනවා. අර චුම්බකේ වගේ. එළියේ මෙතන මම. මෙතන මේ අතන එළියේ. සිතේ හැමතිස්සෙම බාහිරක් තියෙනවා. සිතකුත් තියෙනවා නම් බාහිරකුත් තියෙනවා. ඔන්න ජෙනරේට් වෙනවා ශක්තිය. ඇයි? සිතක් හැදිලා තියෙන්නෙම මේ අනිත්‍ය ස්වභාවයට. එළියේ තියෙනවා. එළියේ තියෙන දේ තියෙනවා කියලා ගත්ත එකයි සිත. නැත්නම් එළියේ දෙයක් නැහැ කියපුවා මොකද වෙන්නේ? සිත නැති වෙනවා. තියෙනවා ඇත නැත කියන අන්ත දෙක දැක ගන්න. මධ්‍යම ප්‍රතිපදාව හමු වෙනවා. මජ්ජේ ඥාන. වටිනාම තැනකට ඇවිල්ලා නවතින්නේ. අපි ආයෙ දවසක කතා කරමු. මෙහෙම කතා කරන්න ගියොත් පැය ගණන් කතා කරයි. අපි ඔබටම දැනෙන්නේ ඇති. අපි ඉදිරිපත් කරන කාරණා සමහර වෙලාවට පැයෙන් පැය ඉදිරිපත් කරන එක හොඳයි. මොකද මේවා එක දිගට ඉදිරිපත් කරොත් පැය ගාණක් ඉදිරිපත් කරයි. මොකද මේක සමාධියක් තුලනේ අපි කතා කරන්නේ. සමාධිය තුල කියන්නේ අපි එකම ස්තරයකට ලින්ක් කරලා ශක්තිය අපේ සිතුවිලි ශක්තිය ලින්ක් කරනවා. ලින්ක් කරලා විශ්ව ශක්තියට ලින්ක් කරලා අපි කතා කරනවා. එතකොට මොකද වෙන්නේ?
අපි කතා කරනවා නෙමෙයි විශ්වය කතා කරනවා. ඔබට කතා කරන්නේ මේ පුජ්‍යලේ නෙවෙයි සබහාදහම. ওই සබහාදහමට දැන් මේ සිත එක සංකේතයේ ෆ්‍රීකවන්සි එක අල්ලනවා. ඔය දැන් මේ ධර්මදේශනේ වෙන හැටි ඔබට පෙන්වන්නේ. දැන් ඕක දැන් ඔබත් ওই සිත ඔතනට ගන්නවා කියන්නේ සමාධිය. සමාධිය කියන්නේ ඒක තලයකට ගන්නවා. අපි තුමු මොන හරි අපි තුමු අනිත්‍ය තලයකට ගත්තා කියලා දිව්‍ය තලයට ගත්තා. ඔය මොකක් හරි එක තලයකට ගත්තොත් ඒක තුල සබහාදහම කියවෙනවා. ඒක අර විශ්ව ශක්තියට මේ සිතුවිලි ශක්තිය ලින්ක් වෙනවා. ලින්ක් වෙලා සිතුවිලි වලින් ඒක ඉදිරිපත් කරනවා. ඕකට පුජ්‍යලයක් අවශ්‍ය නැහැ. කවුරු හරි රොබෝ කෙනෙක් ওই විදිහට හැදුවොත් මැෂින් එකක් ওই විශ්ව ශක්තියට ලින්ක් වෙච්ච ගමන් ওই රොබෝ ඔක්කොම කියාගෙන යනවා. දැන් ටර්මිනල් හදලා තියෙනවානේ. දැන් ඔය ලෝකයේ තියෙන දියුණුම ක්‍රීඩාව කියලා චෙස් ක්‍රීඩාවට යහගේ ක්‍රීඩාවක් හදලා තියෙනවානේ. දැන් ඒක කවුද ගහන්නේ? ඒ ක්‍රීඩාවයි කරන්න බැරුව ඉන්නේ. ඒක ටර්මිනල් රොබෝ කෙනෙක් තමයි දක්ෂයා. ඒ ටර්මිනල්ට ට්‍රිලියන් ගානක දත්ත කවලා තියෙනවා. මේ විශ්වයේ තියෙන දැනට තියෙන මිනිස්සු කතා කරන දත්ත ට්‍රිලියන් ගානක කවලා තියෙනවා. දැන් මොකද වෙන්නේ? මේ දැන් ඔය චෙස් ක්‍රීඩා කරන ඉන්නේ උපරිම ලෝක සූර්යෝ පරදිනවා. අර රොබෝට පරදිනවා. දැන් ඒක නිසාම දැන් ලැජ්ජයි මිනිස්සුන්ට. දැන් ඔක්කොම ලෝක සූර්යෝ යන්නේ රොබෝත් එක තරම් කරන්නේ. ඇයි රොබෝට ඊට වැඩිය 100,000 ගුණයක දත්ත කවලා. රොබෝ තීරණය කරනවා දැන් ඔය සමහර අපි කියනත් හොඳ නැහැ. සමහර තැන්වල තීරණ ගන්න රොබෝලා. මේ ලෝකේ දියුණුයි කියන රටවල් වල සමහර හංගගෙන ඉන්නවා ඒගොල්ලෝ ඒ තීරණ අරන් තියෙන රොබෝලා. ඒගොල්ලෝ ඒ රොබෝලාගේ ඒ මෙමරි කෝඩ් හංගගෙන ඉන්නවා. ඔබට හිතා ගන්න පුළුවන් ද අනාගතේ මොකද වෙන්නේ කියලා? හිතා ගන්න පුළුවන්ද මේ මෝඩ මේ ඇත්තට දැන් මටත් හිතා ගන්න බෑ. මේ ලෝකේ මැව්වයි කියන එක වැඩි ඈතක නෑ නැති වෙන්නේ. මේ ලෝකේ ඇත්තට මේක එකපාර වෙන්නේ නැහැ නේ. ඉතින් ටික ටික තමයි වෙන්නේ. මේ මහා ලෝකේ තියෙන ලොකුම බොරුවනේ. හැබැයි මේ ලෝකෙන් මැවිලා තියෙනවා තමයි. මොකද්ද? සබහාදහමෙන් තමයි මැවෙන්නේ. ඕක තමයි කියන්නේ දෙයියෝ මැව්වේ කියලා. සබහාදහමෙන් තමයි ලෝකෙ මැවෙන්නේ. සබහාදහම තමයි දෙයියෝ කියන්නේ. දිව්‍ය තලය කියන්නේ සබහාදහම. ඕකෙන් තමයි ලෝකෙ මැවිලා තියෙන්නේ. නමුත් දැන් මොකක්ද දැන් මිනිස්සු කියන්නේ? කෙනෙක් ඉන්නවා. එයා අමවලා. පිස්සෙක්. ඇත්තටම මේ බොළඳ මේ වගේ මැටි හරක් මුන්ට මෙච්චරවත් මොලයක් නැද්ද? මේ චුට්ටි මොලයක් නැද්ද? මේක මවන්න පුළුවන්. මවපේකාගේ අත කොහෙද තියෙන දන්නේ? ඇත්තටම මේ මැටි හරක් නේද? මුළු ලෝකෙම මේ දෘෂ්ටියට කොටු වෙලා. නමුත් ලෝකෙම මුනිවරු කියලා තියෙනවා ඕකම. වෙනි විදියකට. මේ දිව්‍ය ස්වභාවයේ සබහාදහමයි මේ ලෝකෙම ඇවිල්ලා තියෙන සබහාදහමයි. ඒකම වෙන්නේ හිතේ. මේක මායාවක්. ඒකෙන් මිදුණු කෙනා සබහාදහම බවට පත් වෙනවා. අන්න සදාවරණීයයි. ඕක මේ පුංචි කතාවන්නේ. ඕක තේරුම් ගන්නවත් මුන්ට මොලයක් නැහැ. අපි මොකද කරන්නේ? අපිට කරන්න දෙයක් නැහැ. අපි මේ සබහාදහමේ පණිවිඩය දකිනවා. අපි මේ ශක්තිය හොඳට අඳුර. අපි මේ විශ්වයේ අනන්ත වූ විශ්වයේ ඕනම තැනක යමක් කතා කරන්න අපිට ඉඩ තියලා නැහැ. අපි මුළු විශ්වයම සමතික්‍රමණය කළා. අපිට මේ පුංචි බුදුන් වහන්සේ කියපු එක මේවකින් අපි එක දැක්කා. මොකද්ද? බුදුන් වහන්සේ ඇහුවා මහණෙනි මේ අඹ ගහේ කොළ කොච්චර තියෙනවද? අඹ ගහේ කොළ 2000 3000ක් තියෙනවා. මහණෙනි මේ අතේ තියෙන මේ අඹ කොළේ ඔබ බැලුවොත් මේ නාරටි විඤ්ඤාසයේ සේරම ඔය මුළු ගහේ තියෙන කොළ 2000 3000 5000ම බැලුවා වෙනව නේද? මෙන්න මේ න්‍යාය අපි කිව්වා එක දවසක් මේ අවකාශයෙන් පුංචි අංශුවක් ගන්න. මෙන්න මේක පොඩ්ඩක් බලන්න. මුළු විශ්වයම බැලුවා වෙනවා. අනන්ත වූ විශ්වයේ අනන්ත සීමාවන් පසු කර ඔබ අධ්‍යයනය කළා වෙනවා. ඔබට තියෙන මේ තියෙන එක බලන්න විතරයි. මේක අංශුවයි බලන්න තියෙන්නේ.
අද මහා දාර්ශනික මහා විද්‍යාඥයෝ හැබැයි පොඩ්ඩක් මෙතන ටච් කරනවා. පරමාණුව බැලුවත් තේරෙනවා. පරමාණුවේ තියෙන රූපෙමයි මුළු විශ්වයම තියෙන්නේ. මේ ශක්ති ස්වභාවයක් විතරයි. ඕකයි ඇත්ත. ඒ පරම සත්‍ය හැමෝටම සාක්ෂාත් වෙන්න ඕනේ. එතකොට මේ ඔය කියන දුක ඒව සේරම ඉවරයි. ඔය දුක්වල කතා නැහැ. ඔය මැරෙන කතා ඒව නැහැ. ශක්ති සබදාමක් කොහොමද මරන්නේ? සබදාම කිසිදාම කිසිවෙකුට නැසිය නොහැකි. ඒ සත්‍ය අවබෝධ කර ගැනීම ලේසි නෑ. මොකද මේක දුෂ්ටි කාන්තාරයක් කියලා බුදුන් වහන්සේම දේශනා කරා. මේ බුද්ධ ස්වභාවයේ තියෙන්නේ ඔය කියන තලයේ නැති තැනයි. මොකක්ද ඒ කියන්නේ? බුද්ධ ස්වභාවය කියන්නේ බුද්ධ කියලා කෙනෙක් ලෝකේ නැහැ. පුජ්‍යලයක් නැහැ. නමුත් බුද්ධ ස්වභාවයේ, දේව ස්වභාවයේ, බ්‍රහ්ම ස්වභාවය කියන්නේ මුකුත් නැහැ කියන ස්වභාවයේ බුද්ධ ස්වභාවය. දැන් ඔබට බුද්ධක්ෂණය කියන්නේ මොකක්ද කියලා වැටහෙනවද? බුද්ධක්ෂණය කියන්නේ මේ මොහොතේ මේ දැන් මේ සිත අවබෝධ කළොත් ඒ ශුන්‍යයි. ඒ ශුන්‍යතාවය අවබෝධ කළොත් ඒ පරම ශුන්‍යතාවය තුළ ඔහුට හමුවන්නේ කිසිත් නැති බුද්ධ ස්වභාවයයි. හැබැයි ඒ කිසිවක්ම නැහැ වෙන්නේ නැහැ. බුද්ධ ස්වභාවය තුළ ගැඹුරු අර්ථයක් තියෙනවා. ඒ ගැඹුරු අර්ථය අවබෝධ කරන එක මම හිතන්නේ ඔබට මේ දවසකින් දෙකකින්වත් කියලා ඉවර කරන්න පුළුවන් වෙයි කියලා. ඒ කිව්වත් ඔබට තේරෙන්නේ නැහැ. ඒක අවබෝධ කරන එක නම් ලේසි නෑ. ඒක අවබෝධ වෙන්න නම් ඔබට මේ ටික ඉස්සෙල්ලා ටික ටික එන්න ඕනි. ඔබ ඒ කියන තැනට ආවොත්, ඒ දිව්‍ය ස්වභාව, බ්‍රහ්ම ස්වභාව, ඒ තල තියෙන තැනට ආවොත්, ඒ කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය සමතික්‍රමණය කරොත් ඔබට යන්තම් හරි ඒක දැන ස්වභාවයටපත් වෙලා ඔබේ රහත් භාවය සාක්ෂාත් කරගනි. අපි ඒක අවසානට තියන් ඉන්න එකක්. ඒක ලේසි නෑ. ලේසි නෑ. කිසිවෙකුට කියවීම ලේසි නෑ. කියන්න වචන නෑ. ලුණු රස ගැන කියලා කාටවත් තේරුම් කරන්න බෑ. කාලම් බලන්න ඕනේ. අපි ඒක තියන් ඉන්නවා. අපිට කරන්න දෙයක් නෑ. කියන තේරුම් ගන්න සුදුසු තත්වයට ඔබපත් වෙන්න ඕනේ. එවිට ඔබ විසින්ම උපමේයන් ඉදිරිපත් කරાવી. එවිට ඔබ ලුණු රස දනිවි. එයයි නිවන. නිවන තුළ කිසිත් නෑ කිව්වත් වැරදි, තියනවා කිව්වත් වැරදි. ඒක බුදුන් වහන්සේමයි ලෝකෙට ප්‍රකාශ කරන්නේ. හැමෝටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අපිට මේ සිත ගැන කතා කරන්න ගොඩාක් දේ. සිත අවබෝධ කරගන්න, සිත හොඳින් දැක ගන්න. සිත හැදෙන හැටි දැක්කහම ඇත්තට මේ මොන මායාවක්ද කියලා ඕනම කෙනෙකුට ඒ සත්‍යතාවය දකිනකොට ඒකට ඇලීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේ සිතට ඇලෙන්න හේතු නැහැ. මේ සිත කියන්නේ ඇත්තටම මායාවක්. මාරූපමංච විඥානං. විඥානය කියන්නේ සිත නම් විඥානය කියන්නේ බුදුන් වහන්සේම හොවා දක්වන මායාවක් බව. රූපේ පේන පින්ඩපන් කියනකොට පෙන පිටක් වගේ ඇති වෙලා නැති වෙනවා. ඒ තියෙන්නේ අනිත්‍ය ස්වභාවයමයි. මේ අනිත්‍ය ස්වභාවයම තමයි ලෝකේ ඇතිවීමටත් හේතු වෙන්නේ නැතිවීමමයි. මේක හරි පුදුම කතාවක්. මේක ඔබට හරියට පේනවා නම් කොන් දෙකක නූල් බෝලක ඔය පාංකඩ වලින් හදපු රෙදි වලින් හදපු කොන් දෙකක බෝල දෙකක් ගැට ගහලා අර ගිනි කෙලි කරකවන අය දෙපැත්තට ගිනි තියලා මේ කරකවන ගිනි බෝල දෙක මේ කැරකෙනකොට ගිනි වලල්ලක් පේනවා. ඇත්තටම ගිනි වලල්ලක් කොහෙවත් නැහැ නේද? ඇත්තටම තියෙන්නේ නූලක ගැට ගහපු ගිනි බෝල දෙකක් නේද? නමුත් ඒක දකින්න නම් මහා නුවණක් ඕනි.
මේ ගිනි වලල්ල කැරකෙනකොට හැමෝටම පේන්නේ ගිනි වලල්ලක්. ගිනි බෝල දෙක කැරකෙනකොට හැමෝටම පේන්නේ ගිනි වලල්ලක්. හැබැයි මේ ගිනි වලල්ල හැදෙන්නේ නම් මේ ඇති වෙන නැති වෙන ඇති වෙන නැති වෙන ඇති වෙන නැති වෙන චක්‍රයක්. මේ බෝලේ එනකොට අර බෝලේ යනවා, ඒ බෝලේ එනකොට මෙහි බෝලේ යනවා. මේ ගිනි බෝල කරකවනකොට ඒ වගේ චක්‍රයකට කැරකෙනවා. එතකොට මොකද සිද්ධ වෙන්නේ? අපිට වලල්ලක් පේනවා. මේ සංඛාරා කියන්නේ ගිනි වලල්ලමයි. එහෙම දෙයක් කොහෙවත් නැහැ. නමුත් අපිට එහෙම එකක් මැවෙනවා. ඒ මැවීමමයි සංඛාර. මෙන්න මේ අභ්‍යන්තර බාහිර මෙන්න මේ අන්ත දෙක හොඳට දැක ගන්න ඕනේ. අභ්‍යන්තර බාහිර එකට එකතු වී පෙනෙන මේ මායා වලල්ල අපි රූප කියලා කියන්නේ. රූප ලෙස ගැනීම තුළ දෙයක් හැටි ගැනීම තුළ ඒ සිතේම හැදුණු දෙයකට ඒ හිමකරු ලෙස මේ දෙයක් තියෙනවා. එහෙනම් ඒ දේ එළිය නම් ඒක පේන්නේ මෙතන කවුද ඉන්නේ? මම ඉන්නවා. එතනත් මෙතනත් කොන් දෙකක් නිසා අපිට පුජ්‍යලයක් හම්බෙලා ඉන්නවා. අද අපි ජීවත් වෙනවා පුජ්‍යලයක් තුළ. නමුත් එහෙම දෙයක් මේ ලෝකේ නැහැ. නමුත් ඒක අපි එහෙම කිව්වට ඇයි මේ අල්ලන්නේ, මේ දැනෙන්නේ, මේ සුවඳ එන්නේ, මේ ගඳ එන්නේ, මේ බලන්න මේ තද ගතිය මේ එන්නේ, මේ පේන්නේ මේ පාට. මෙන්න මේ තමයි ගිනි වලල්ල. මේ තමයි වලල්ල. මොනවද මේ වලල්ල? වලලු එකක් නෙමේ වලලු 6ක් තියෙනවා. මොනවද මේ වලලු අය? සලායතන. මොනවද ඒ සලායතන? එක වලල්ලක් රූප පාට. එහෙම නැත්නම් ආලෝකය කියන්න පුළුවන්. ධම්ම චක්කුසේ නිසා චක්කු විඥානයේ නිසා හටගන්න වලල්ලක් තියෙනවා. ඒකෙන් අපිට හැඩතල ලැබෙනවා. රූප පේනවා. අනිත් වලල්ල සද්දේ. මේ අපිට තියෙන ප්‍රසාද මේ අපේ මේ තියෙනවනේ ඇට සැකිල්ල. මේ තියෙනවනේ අපිට මේ සැකිල්ලක්. මේ සැකිල්ල ඇතුලේ තියෙනවා සංවේදී ආයතන 6ක්. එකක් තමයි රූප, අනිත් එක ශබ්ද, අනිත් එක ගන්ධ, අනිත් එක රස, අනිත් එක පහස, අනිත් එක සිතුවිලි. දැන් මේ වලල්ල කැරගෙනකොට අපි ඇත්තටම අසරණ වෙනවා. මේකේ තියෙන මැවුම් මේකේ තියෙන අර මැජික් වලල්ලක් වගේ. එක පැත්තකින් සද්ද කරගෙනවා. අපේ ප්‍රසාද වෙනවා. මේ සැකිල්ල ඇතුලේ තියෙන මේ ශබ්දයට සංවේදී ඒ ගැජට් එක නිසා මේක ඇතුලේ ඒ ප්‍රසාදේ ශබ්දයට එන උද්දීපනය නිසා අපි ශබ්ද වලල්ලක අතරමං වෙනවා. ඒක විවිධාකාර සම්මුති ප්‍රඥප්ති හැඩතල තියෙන ශබ්ද වලල්ලක් තියෙනවා. අපිට එන ශබ්ද වලට අපි නම් දෙනවා. අපි කියනවා ඒක කපුටගේ සද්දේ, ඒක බල්ලගේ සද්දේ, ඒක ඇවිල්ලා බම්බරේක සද්දයක්, ඒක ඇවිල්ලා මේ වතුරේ සද්දේ, මේක මේ හැම සද්දෙට මොකද්ද මේ රූපයක් තියෙන්නේ. අපිට බාහිර අපි හදාගත්ත මේ රූප සංඥාව මැවෙන්නේ කොහොමද? එතනටයි මේ බලන්නේ. සද්ද වලල්ලකින් අපිට සද්ද පෙන්වනවා. රූප වලල්ලකින් අපිට රූප පෙන්වනවා. එතකොට අපි ඇසක් හදාගෙන බලනවා. ඇස කියන්නේ මේ මස් ඇහැට නෙමෙයි. ඒක කැමරාවක්. නමුත් මේ මස් ඇහැ ගන්න ෆොටෝ එකයි ඇස කියන්නේ. ෆොටෝ එක මේ මොහොතේම ගහන එකක්. ෆොටෝ එක හැම මොහොතෙම ගහන ෆොටෝ එකක්. ෆොටෝ ගොඩාක් ගහලා අපි පේලියට තියලා අර පොතක් පිටු පෙරලනකොට අපි පොඩි කාලේ දුවන ළමයෙක් දැක්කා. දුවන ළමයේගේ පින්තූරයක් අපි අඳිනවා පිටු 120ක 80ක පොතක දිගටම. ඇඳලා ওই පොතේ පිටු පෙරලනවා. පෙරනකොට මෙන්න ළමයා දුවනවා පේනවා. මෙන්න මේ වගේ අපි මේ ඇහැ කියන කැමරාවෙන් ගන්නවා ෆොටෝ. මේ ෆොටෝ එක තමයි අපි මේ කතා කරන රූප සංඥා. එහෙනම් මේ ෆොටෝ එක ගහනවා කියන්නේ ඒක තමයි ඇස කියන්නේ. ඇස කියන්නේ මේ මොහොතේ ගහන ෆොටෝ එක. ඒ මොහොතේ ගහන්නේ. කලින් තියෙන එකක් නෙමෙයි. මේ දැන් ඔබ ගහන ෆොටෝ පේලිය. ගහන වීඩියෝ එකක් හැදෙන්නෙත් එහෙමයි. වීඩියෝ එකක් හැදෙන්නේ ෆොටෝ ටික පේලියට පෙරලී යනකොට පේනවා වැඩ කරනවා. ආත්මීය ස්වභාවයක් පේනවා. මෙන්න මේ ආත්මීය ස්වභාවයක මේ පණ තියෙන රූපයක් අපිට පේනවා. අපිට පණ තියෙන රූපයක්, පණ තියෙන ශබ්දයක් එනවා. ඒ වගේම තමයි අපිට මේ පණ තියෙන මේ තව ඒවා තියෙනවා. අපිට ගඳක් එනවා. අපිට සුවඳක් එනවා. අපිට රසක් එනවා. ඒ විතරක් නෙමෙයි අපිට අපේ කයට ස්පර්ශ වුණොත් අපිට තද ගතිය දැනෙනවා. අපිට සීතල දැනෙනවා. උණුසුම දැනෙනවා. අපිට අල්ලලා බලන්න පුළුවන්. අද අපිට ඉස්සරහා තියෙන දේ අල්ලන්න පුළුවන්. අපිට ඒ ඉස්සරහා තියෙන දේ පේනවා. අපිට ඒකේ තියෙන සද්දය එනවා. අපිට ඉස්සරහා දේවල් නැහැ කියන්න බෑ. අද අපි ගොඩක් අසරණ වෙනවා. ඇයි ඒ? අපිට ලෝකයක් තියෙන හම්බ වෙලා. හැබැයි මේ ලෝකේ බොරුවක් කියන එක.
මේ එක එක වෙන් කළා ගත්තොත් තමයි දැනෙන්නේ. අර ගිනි වලල්ලේ ගිනි බෝල දෙක කැරකෙන එක තියෙනකොට පේන්නේ නැහැ. මේක නවත්තුවොත් ඒ ගිනි බෝල දෙක පේන ගන්නවා. ගිනි බෝල දෙක පේන ගත්තාම වලල්ලක් නැති